තෙරුවන් සරණයි. දැන් අපි බලමු චිත්තානුපස්සනාව වඩන ආකාරය. සතර සතිපට්ඨාන භාවනාව. සතර සතිපට්ඨාන භාවනාව කිව්වහම මෙතන තියෙන්නේ ස්කන්ධේ මිදෙන ආකාරය. ස්කන්ධය නිසයි ආයතන සකස් වෙන්නේ. ආයතන නිසයි ලෝකය සකස් වෙන්නේ. ස්කන්ධය නිසයි ආයතන සකස් වෙන්නේ. සලආයතන ආයතනමයි නිසයි ලෝකය සකස් වෙන්නේ. ලෝකයේ මිදෙන කෙනයි ලෝක විදුව වෙන්නේ. ලෝකයෙන් මිදුණු කෙනයි දුක ජයගන්නේ. මෙන්න මේ පිළිවෙල ඊටා වැදගත්. ස්කන්ධය නැත්තම් අපි ප්‍රසිද්ධම වචනේ තමයි උපාදාන ස්කන්ධය. ඔක්කොම හැමෝම දන්නවා උපාදාන ස්කන්ධය කියන්නේ මේ අල්ල ගැනීම. ආදාන කර ගැනීම. ඒතර මේ පංච උපාදාන ස්කන්ධය කියවහමත් දන්නවා මේ සිතින් හැදෙන උපාදාය කරගන්නේ. උපාදාය රූප සිතේ හැදෙන්නේ. දැන් මේ කියපු ආකාරයට ඔබටත් වැටහෙනවා ස්කන්ධය දැකීම නම් සතර සතිපට්ඨානයි කියන්නේ. ඔව්. කායानुපස්සනාව කියන්නේ රූපේ පිළිසිඳ දැකීම. ඒ වගේම වේදනානුපස්සනාව කියන්නේ වේදනාව පිළිසිඳ දැක ඉන් මිදීම. කායानुපස්සනාව කියන්නේ රූපේ පිළිසිඳ දැක ඉන් මිදීම. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ උපාදානස්කන්ධය. ඒක ස්කන්ධය කියන්නේ සාමාන්‍ය උපාදාන කියලා අල්ලගත්තේ නැතත් මේ ඇස කන දිව නාසය කය මන කියන ආයතන වල හට ගැනීම. සතර සතිපට්ඨානය තුළ කායानुපස්සනාව වඩනවා කියන්නේ රූපේ පිළිසිඳ දැක අවබෝධ කරගන්න. රූපය සත්‍ය අවබෝධ කරගත්තාම රූපෙට රැවටිලා ඉන්න ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. ඉම්මිදෙනවා. ඒ වගේම වේදනාව සත්‍ය දැක්කහම වේදනාවට හිමිකාරයක් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක් පුජ්‍යලයක් නැති වේදනාවක් පමණයි. ඒ වගේම තමයි චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවේදී සංඥා සංකාර රූප වේදනා සංඥා සංකාර කියන්නේ පෙර මතකයේ සංඥා. සංකාර කියන්නේ ඒ අනුව අසකන දිවනාසය කයමන කියන ආයතන වලට සිත තුළින් පෙර මතකයේ ගලපලා සංඥාවට විතර්ක කරලා සංඥාවට ඒ අරමුණ පෙර මතකයේ අනුව ගැලපලා ගැනීම. නැත්තම් විඥානේ ගලපා ගන්න එක. ඒක චිත්තානුපස්සනාව. දැන් රූපේ දෙයක් හදාගන්නේ මෙන්න මේ චිත්තානුපස්සනාව හොඳින් අවබෝධ කරගන්න ඕනි කෙනෙක්. මොකද මනෝවිඥාණයෙන් තමයි ප්‍රඥප්ති සම්මුති හදාගන්නේ. නමුත් කාය විඥානේ එහෙම නැත්නම් ආයතන හරහා රූප විඥාන, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන කියන ඒ පංචායතන වලටත් විඥාන හට ගන්නවා. නමුත් ඒවා අවබෝධ කරගන්නේ මනෝවිඥානය හරහායි. මේක ඊටාම වැදගත් චිත්තානුපස්සනාව කොහොමද මේක වෙන්නේ? දෙයක් හැදෙන්නේ චිත්තානුපස්සනාව. ඊගව
ධම්මානුපස්සනාව. සතර සතිපට්ඨානයේ අවසානයේ. දැන් මෙතන චිත්තානුපස්සනාවෙන් දෙයක් හදාගෙන නැවතත් ආයතන හදා ගන්නවා. අන්නේ ආයතන හදාගෙන ලෝකේ බාහිරට යෑම, බාහිරින් දෙයක් හමු වීම සිද්ධ වෙන්නේ ආයතන හරහායි. ඒක අවබෝධ කර ගැනීමයි ධම්මානුපස්සනාවේ සිද්ධ වෙන්නේ. ධම්මානුපස්සනාවේදී ඔය බාහිර තියෙන ලෝකේ ඇත්ත වෙලා අපි ජීවත් වෙලා ඉන්න මේ මායාවට රැවටිලා ඉන්න ඒ රැවටීමේ මිදීම සිද්ධ වෙනවා. දැන් මේ සතර සතිපට්ඨානේ වඩනවා කිව්වහම ඔබට අවබෝධයක් තියෙනවා. මේ කරන්නේ තිස්කන්ධයේ අවබෝධ කරන එක. ඇත්තටම ඔබ ඔය දකින්න ඔබට පේන ඇහෙන මේ හැම දෙයක්ම ස්කන්ධේ. විදීම හැදෙනින් දැන ගැනීම තියෙන්නේ. ස්කන්ධානම් පාතිභාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති ජාති. ස්කන්ධේ නිසා ආයතන හැදෙන්නේ. ආයතන නිසා ලෝකය හැදෙන්නේ. සලආයතන ලෝකෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔබට පැහැදිලි. ස්කන්ධානම් ප්‍රතිභාවෝ ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. අන්න දෙයක් හදාගත්ත. අන්න සලආයතන. ස්කන්ධේ නිසා ආයතන හැදුනා. සලආයතන ආයතන නිසා දේවල් හටගත්තා. ජාති. ඒ නිසායි ජරා මරණ ශෝක පරිදේව ඇති වෙන්නේ. මෙන්න මේ ආයතන වලින් හදාගත්ත දේවල් වල එකතුව තමයි ලෝකෝ කියලා කියන්නේ. ලෝකේ කියලා අපි කියන්නේ බාහිරව ඉන්න. අපි ලෝකික ජීවත් වෙලා ඉන්නවා. අපි ලෝකෙක ඉපදිලා ඉන්නවා. ලෝකෙ තියෙද්දි මම මැරෙනවා. ඔය කියන්නේ දෘෂ්ටිය ඒවා මේවා සේරම ලෝකේ නිසා. ලෝකයක් හදාගෙන. එසයි ලෝකේ දරුවෝ ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගෙවල් දරවල් තියෙනවා. ඒ ලෝකේ මේ මගේ ලෝකේ. මං ඉපදුණු ලෝකේ. ලෝකයක් හදාගෙන. දැන් මෙන්න මේ සියල්ලගෙම මිදෙන ඒ සියල්ලගෙම මිදලා යනවා. කෙනෙක් මේ සතර සතිපට්ඨානය හරියට අවබෝධ කරගත්තොත් රූපේ සත්‍යයක් නොවන බව වැටහෙනකොට රූපෙ මිදෙනවා. වේදනාව හිමිකාරයක් නැහැ, අයිතිකාරයක් නැහැ. වේදනාවක් පමණ කියලා දැනගන්නකොට ඒ වේදනාවෙන් පළක් නැහැ. වේදනාවක් විතරයි වෙන්නේ. අන්නේ. ඒ වගේ තමයි. චිත්තානුපස්සනාව. ඊටාම වැදගත්. දැන් අපි ලෝකේ හැදෙන හැටි දකින්න කෙනා, ලෝකේ මිදෙන හැටි දන්න කෙනා වෙනවා. එහෙමනම් සතර සතිපට්ඨානය මනාකොට අවබෝධ කර ගැනීම ලෝකෙ මිදීමට, දුකින් මිදීමට කියන්නේ උපකාර වෙනවා. චිත්තානුපස්සනාව කියන්නේ බාහිර දෙයක් හමු නොවන විදියට විඥානේ දැන ගැනීම, විඥානන කෘත්‍ය සීමාව හඳුනා ගන්න එක. විඥානේ අරමුණු වෙන්න ඕනි ලෝකේ අරමුණු නොවන විදියට. දැන් අපිට විඥානය අරමුණු වෙන්නේ ලෝකෙත් එක්කමයි. විඥානය කියන්නේ දැන ගැනීම මාත්‍රයි. අම්මා කියලා දැන ගැනීම විඥානන විඥානය. හැබැයි අද අපිට අම්මා කියලා දැන ගැනීම එන්නේ අම්මා කෙනෙක් එක්ක, ඉන්න කෙනෙක් එක්ක, හිටපු කෙනෙක් එක්ක. හැඩරුව, ගතිගුණ, හොඳ නරක, ලස්සන, අවලස්සන එකතු වෙලා හැදුණු කෙනෙක් ඉන්නවා අපිට. හැබැයි විඥානය කියලා කියන්නේ දැන ගැනීම මාත්‍රේ විතරයි. සංඥාවට විතරක කරලා ඇතිවිච්ච විඥාන මාත්‍ර අම්මා කියලා දැන ගැනීමක් ඇති වුණා. රූපයටත් නැති, නාමයටත් නැති, රූපයටත් නැති, නාමයටත් නැති දැන ගැනීම මාත්‍රේ විඥානයි. වේදනා සංඥා සංඛාර මිනිස්සෙකුත් නෙමේ. නමුත්
මිනිස්සෙක් කියලා දැන ගැනීමක් සිදු වුණා විපාක වශයෙන්. අම්මා කියලා දැන ගැනීම නිසා ලෝකයට ඇහැට කනට නාසයට දිවට රූපයට සවිඥානික වෙන්න ඉඩ එනවා. කායानुපස්සනාව නොදැනීමයි හේතුව. දෙයක් જાතියක් හටගන්නේ ඒ විදිහට. මෙහෙන් අම්මා කියලා එනකොටම දැනගන්නකොටම අල්ලලා බලන්න පුළුවන්, අහන්න පුළුවන්, දකින්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් අම්මව හමු වෙනවා. කතා කරන්න පුළුවන්, බාහිර ඇසුරු කරන්න පුළුවන්, බාහිරින් අම්මා කෙනෙක් හම්බ වෙනවා. ඒ හැඩතලයේ ඒ රූපේ තියෙන්නේ මගේ අම්මටයි. දෘෂ්ටියකට මායාවකට කොටු වෙනවා. කෙනෙක් දෙයක් තැනක් හමු වෙනවා නම් බාහිරින් ඒකයි මේ ලෝකය හම්බ වෙනවා කියන්නේ. අවිද්‍යා දෝමනස්සයට වැටෙනවා කියන්නේ. දුක් දෝමනස්ස ඇති වෙන හේතුවත් ඒයි. දෙයක් හම්බුනොත් එක්කෝ කැමති වෙන්න ඕනි, එක්කෝ අකමැති වෙන්න ඕනි. හැබැයි හම්බුන දේ අනිත්‍ය බැලුවට නිවන් දකින්න බෑ. බාහිර තියෙන දෙයක් අල්ලලා අනිත්‍යයි අනිත්‍යයි කිව්වට නිවන් දකින්න බෑ. දෙයක් හමු නොවන තැනයි නිවන තියෙන්නේ. විනය්‍ය ලෝකේ. ලෝකෙන් මිදුණු තැනයි නිවන තියෙන්නේ. දුකින් මිදෙන්නෙත්. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන කොට සිතින් සිත මිදෙන ආකාරයටයි චිත්තානුපස්සනාව වඩන්නේ. ඒ කියන්නේ ලෝකයෙන් මිදෙන ආකාරයට. එහෙමනම් දෙයක් හට ගන්න ආකාරය දකිමින් ඊට ඉඩ නොදී සිතෙන් මුදවගෙන දෙයක් හට නොගන්න. දෙයක් හට ගත්තත් ඒ දේ බාහිරෙන් හමු වෙන්න බෑ. ඉන් මිදීමමයි නිවන. යම් වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. යම් විතක්කේති තං විජානාති. වෙලදාම අනුව අපි දැන් බලමු. යම් වේදේති විඳපු දේ තං සංජානාති හඳුනගත්ත පෙර මතකයේ යම් සංජානාති තං විතක්කේති පෙර මතකයේ නැවත නැවත ගලපලා බලලා විතක්කේති තං විජානාති දැන ගැනීමකට එනවා. වේදනාවෙන් විඳේ සංඥාවෙන් හඳුනාගත් ගන්නේ හඳුනාගත් දෙයට විතර්ක කරලයි දැන ගැනීමකට ආවේ. වේදනාව කියන්නේ අපි විඳිනවා. සංඥාව කියන්නේ අපි හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ පෙර මතකයයි. ඒ අනුව අපි දැනගන්නේ මේක මේ හැඩතලයේ තියෙන්නේ. මේකට කියන්නේ මල්ලාස් එක. මේකට කියන්නේ බෝලේ. මේකට කියන්නේ පුටුව. මේ හැඩතලයේ තියෙන මගේ අම්මට. මේ විදිහට මගේ දරුවෝ අන්නේ හැමදේම දැන ගැනීමකට එන්නේ විඥානය අනුව. එහෙමනම් මේ දැනගත්තේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. හිතේම ක්‍රියාවලියක් මේ තියෙන්නේ. සංඥාව හිත ඇතුලේ හටගත්ත දෙය. හැබැයි සංඥාව සත්‍යයක් නෙවෙයි. සංඥාව තුළ හැමතිස්සෙම ස්පර්ශයෙන් එන විඳින දෙයයි හටගන්නේ. ස්පර්ශයෙන් එන්නේ ප්‍රතිබිම්බය. තින්න සංගති පස්සෝ. ආලෝකයක් ගසත් නිසා හැදුණු සෙවණැල්ල. ආලෝකයක් ගසත් පොළොවත් නිසා සෙවණැල්ලක් පහළ වෙයි. මෙන්න මේ සෙවණැල්ලයි ප්‍රතිබිම්බයයි ස්පර්ශය නිසා හටගන්නේ. ඒතකොට ස්පර්ශය කියන්නේ විඳීම් හැඳීම් දැනගැනීම. වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මේක හොඳින් නුවණින් දකින්න ඕනේ. නැවත නැවත අපි මේ ගැන දැන් අපි සතර සතිපට්ඨානේ කායානුපස්සනාව විදිහට වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව නිතරම කියනවා මේ කාරණේ. ඊටාම වැදගත් මේ කාරණේ. සංඥාවට විතර්ක කරනවා කියන්නේ මිරිගුවකුයි අපි සත්‍ය කරගන්නේ. මිරිගුවක් ගැන හිතලා දැනගත්ත දේත් එහෙමනම් සත්‍ය වෙන්න බෑ. එයත් මායාවක් වෙන්න ඕනි. සංඥාව කියන්නේ අපි දැනගන්නේ මිරිගුවක් කියන එකනේ. ප්‍රතිබිම්බයක්, හේවණැල්ලක් මේ වචනවල තියෙන මිරිගුවක අර්ථයක්. සත්‍ය වෙන්නේ.
මිරිජ්ජේ සංඥා. මාරූපංච විඥාන. විඥාන මායා. බුබ්බුලංච. මෙතන බුදුන් වහන්සේ පෙන්වන උපමාදියා බැලුවාම රූපේ දිය බුබුල. රූපේ පේන බිනක්. රූප පේන පින්ඩම්ම රූපක්. රූපේ පේන පිටක්. වේදනාව දිය බුබුලක්. සංඥාව මිරිඟුවක්. සංකාර කෙසක් හදක්. විඥානි මායාව. මේ උපමා බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මෙතන කිසි තැනක නැහැ ස්ථිර හැඟීමක් දෙන එක අදහසක්වත් තියෙන වචනයක්. ආතාපි සම්පජානෝ සතිමා. කෙලස්තවන වීරිය තියෙන්නේ. ඒ ආතාපි කෙලස්තවන සම්පජානෝ සතිමා. සිහියෙන් නුවණින් දකින්න කෙනාටයි. දැන් මේ විඥානයේ බාහිර ඉන්න කෙනෙක් දෙයක් තැනක් හමු වෙනවා නම් ලෝකයේ හමු වෙලා කෙලස් හටගන්නේ. දැන් එහෙනම් කෙලස් තවත් නොවි. විඥානයේ බාහිර ඉන්න කෙනෙක් දෙයක් තැනක් හමු වෙන්නේ අපි විඥානයේ දැන ගැනීම ඇත්ත කරගත්ත නිසායි. එතකොට කෙලස් හට ගන්නවා. ආතාපි කියන්නේ කෙලස් තවන. සම්පජාන සතිමා කියන්නේ සතියසේ පිටවන්නේ තමන්ගේම හිතේ හටගත්ත මෙන්න මේ ඒ මොහොතේ හටගත්ත අරමුණු වලට. උපදින සිත ඒ මොහොතේම දැකලා එහි සත්‍ය දැකලා ඊ මිදුණු කෙනයි නිවන් දකින්නේ. හැම මොහොතෙම හැම ෂණේම ෂණයක් පාස සිතක් උපදිනවා. සිතුවිලි වල හට ගන්නවා. ඊටාම වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් මේක. ඒ ෂණේම සිත හටගත්ත කියන්නේ උපදිනවා. උපත. ඒ සිතයිමයි මරණය. එක්ෂණික උපත මරණ දකින්න කෙනා නිවන් දකින්නේ. එළියේ ඇති බවට හමුුනේ මෙන්න මෙහෙම නේද කියලා හිතට මේ හැදෙන හැටි මායාවක් බව එහි මායාව පෙන්නලා අවබෝධ කරලා හිතට එහි සත්‍ය පෙන්වන්න පුළුවන් නම් මෙතන විඥානයේ නෙමෙයි මෙහෙමයි විඥානයේ මෙහෙමයි හටගත්තේ කොහොමද දැන ගැනීමකට ආවේ බාහිර දැනගත්ත නොවේ දැනගත්තේ සංඥාවට විතර්ක කරලා මෙහෙමයි දැනගත්තේ කියලා හිතට සත්‍ය පෙන්නන ආකාරයයි සතර සතිපට්ඨානය තුළ අප ඉගෙනගත යුත්තේ. නාම රූප පච්චය විඥාන. විඥාන පච්චය නාම රූප. නාම රූප දෙකට අදාළ නැති දැන ගැනීම මාත්‍රයක් හටගත්තා විඥානය. මෙන්න මෙලෙස ගැළපීම එනේන හැම අරමුණකම ඇත්ත හිතට පෙන්වීමයි භාවනාවක් කියන්නේ. මේ දේ නොදන්න කෙනාට මේ ශාසනයේ භාවනාවකුත් එහෙම නැහැ. භාවනා කරන්න පුළුවන් දැනගත්ත උටයි දන්න උටයි ප්‍රතිපදාවක් පනවන්නේ. සත්‍ය ඥානෙ ඇති කෙනාටයි කෘත්‍ය ඥානෙ තියෙන්නේ. භාවනා කරන්න හැමෝම හිතනවා. හැමෝටම ඕනි දෙයක් කරන්න. හැමෝම යනවා භාවනා පන්ති. නමුත් එයාලා මේ දර්ශනේ ධර්මයේ සත්‍ය ඥානෙ ඒව ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙමනම් මිත්‍යා දිට්ඨිකයින් වගේ ගිහිලා වාඩි වෙලා හුස්ම දිහා බලලා සතිය අල්ලනවා. දැන් හදන්නේ නිවන් දකින්න. පුළුවන් වේද? කවදාවත් වෙන්නේ නැහැ. අර නිගණ්ඨයෝ ගියා වගේ සමාධිය හොයනවා ඊට පස්සේ. ඊට පස්සේ කවුරු හරි දෙයක් කියලා කිව්වොත් හරි මේ සමාධිය නෙමෙයි නිවන කියන්නේ කියලා. අන්න දැන් කිපෙනවා. ඇයි? දැන් ධර්මයේ දන්නේ නැහැ. දන්නේ භාවනාව විතර ආමේ ඔයාලා අපිට උගන්වන්නේ අපි තමයි ශ්‍රේෂ්ඨ කියලා ඔළුවේ හැඟීමක් ඇති වෙලා මේ භාවනාව ලොකු වෙලා. ඒක උපාදාන කරගෙන. දැන් කන්නේ නැහැ, බොන්නේ නැහැ, උයන්නේ නැහැ, ගෙවල් වල තියෙනවත් පැත්තක යනවා භාවනා පන්ති. හරියයිද? හරියන්නේ නැහැ. ඇයි? ලිපිනේ මාවත නොදැන පාරට බහලා යන ගමන වගේ. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ, කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ, සතර අතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ.
භාවනා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් භාවනාව තමයි වචනේ. දැන් නිවන නෙමෙයි වචනේ. භාවනාව. අපි යනවා භාවනා පන්ති. අපි කරනවා භාවනාව. භාවනාව කියන්නේ එහෙම වාඩි වෙලා පළඟ බැඳගෙන බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ සම්මතේම එහෙම නෙමෙයි. බුදුන් වහන්සේ කියන්නේ නිවන් දකින්න මඟ. බුදුන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරන න්‍යාය විපස්සනා භාවනාව. විදර්ශනාව. ඒක සතර ඉරියව්වෙම කරනවා. ඒක සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අවුල් කරන එකක් නෙමෙයි. ඊට වැඩිය සාර්ථක කරන එකක්. හැම මොහොතෙම සම්පජානේ සතිමා කියන්නේ සිත දකිනවා. හටගන්න සිත දකිනවා. මේක ශබ්ද සිතක්. මේක චක්කු විඥාන සිතක්. මේක කාය විඥාන සිතක්. මේක මනෝ විඥානේ මේ මට පෙර මේ හිතට එනවා එක එක අදහස්. මෙන්න මේ ගලප ගැනීම සරලව ඊටාම වැදගත්. එතනයි භාවනාව තියෙන්නේ. එතනයි කෙලස් තවන වීර්යය තියෙන්නේ. ඒකයි ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ. දැන් ගත්තොත් යමක් කියලා බාහිර තියෙනවා කියලා නොදන්න කමට ගත්තොතින් ආයතන ටික හදාගෙන බාහිර තියෙන දේ තියෙනවා කියලා ගත්ත මායාවට රැවටුනොත් ඇහැ කන දිව නාසය කය හදාගෙන දැනගත්ත දේ ඇත්තද කියලා බලනවා. හොයනවා. බාහිර ඊට අදාළ හැඩතලයක් හමුනොත් රැවටෙනවා. අර තියෙන්නේ මම දැක්ක දේ තමයි. මම ඒකට ආසයි. නැත්තම් ගැටෙනවා. ඒක මට හරියන්නේ. අවිද්‍යාව දෝමනස්සේට හිතේනවා. ඇයි? දෙයක් හම්බෙලා බාහිරින්. හිත ඒකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ කෙලෙස් හට ගන්නවා. ඒ කෙලෙස් හට ගැනීමයි දුක්ඛ දෝමනස්සේට අවිද්‍යාව දෝමනස්සේට හේතු වෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව නොදන්නකම සිතුවිලි හට ගන්න, දේවල් හට ගන්න සංඛාරය දෙන්න හේතුවයි. සංඛාර පත්‍ය විඥාන. ඒ හටගත්ත දෙයක් හටගත්ත නිසා ඒ දැන ගැනීමයි සංඛාර පරණ දේ ගලපලා ඒ සංඥාවට විතර කරලා දැන ගැනීම විඥානයි. ඒ විඥානයක 아무තු දෙයක් මෙතන නැහැ. මේ ඔක්කොම ස්පර්ශයෙන් හටගත්ත අර අපි කලින් දේශනවලදී කිව්වා. ආලෝකයට ස්පර්ශයක් තමයි. ආලෝකයට ප්‍රසාදයක් වීම. ශබ්දයට ගැසීමක් වීම වගේ. එතකොට අපි දන්නවා ආලෝකයට දිලිසෙනවනේ. කණ්ණාඩියක් කළොත් ඔපේට මේ අක්ෂිකාචයේ තියෙන ඔපේට දිලිසීමක් එනවා. ඒක ෆොටෝ එකක් ගන්නවා. අර මෙන්න මේ විදිහට ප්‍රසාදවත් වීම. දැන් මේ ප්‍රසාදවත් වීම කොහොම ඒ වචනේ තුලම තියෙන්නේ. ස්පර්ශය කිව්වමත් ඒ තුල තියෙන විදිහ හැදෙනින් දැන ගැනීම තමයි. වේදනා සංඥා සංකාරම තමයි. මෙන්න මේ අවිද්‍යාව නිසායි සංඥාවට විතර්ක කරලා චේතනා හටගන්නේ. පටිච්ච සමුපාදේ තමයි ඇත්තටම සතර සතිපට්ඨානය තුළ ඇත්තටම අවබෝධ වෙන්නේ. ඒ ඔක්කොම එකටයි තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. නවතත් මේ විඥානය දැන ගැනීම නාම රූප කියන්නේ ආයතන හදාගෙන බාහිරින් බලන. එතන රවුමක් වගේ කතාවක්. ඒකයි පටිච්ච සමුපාද චක්‍රාකාරයයි කියන්නේ. නාම රූප පත්‍ය සලආයතන. දවත සලආයතන හදාගෙන නාම රූප අස හදාගෙන බලන්න එපයි බාහිර තියෙන. මේක බාහිරින් එන ප්‍රසාදයට විඥානය දැන ගැනීම ආයි නැවතත් බාහිරින් හම්බ වීම. මේව තමයි අපි බලනවා කියන කාරණේ. අස කියන කාරණේ උතනයි තියෙන්නේ. ආයතනයක් හැදෙන්නේ ওই විදිහට. ස්කන්ධානාපාති භව ආයතනම් පටලව වංගුච්ච ජාති. ඒ විදිහටයි අපිට ලෝකයක් හම්බෙලා තියෙන්නේ. ජාතියක් හටගත්ත කියන්නේ ඉපදීමක් තියෙනවා. දෙයක හට ගැනීමක්. ඒ මොහොතේ මෙක්ෂණිකව ඒකයි ඉපදී මරනවා කියන්නේ. ඒක දකින කෙනාට මරණ දවසක් කියලා එකක් නැහැ. මේ මොහොතේ මරණය දකිනවා. මේ ෂණයම. අවිද්‍යාව නිසායි සංඥාවට විතර්ක කරලා චේතනා හටගන්නේ. ඒ නිසාමයි සකස් වුණු විඥානයක් හටගන්නේ. සංඥාවට විතර්ක කරලා දැන ගැනීමනේ විඥානේ.
විඥානය දැන ගැනීම නිසාමයි නාමීය රූපයක් හමු වෙන්නේ. ඒක රූප සංඥාවක්. නාමීය රූපයක් හිතේ හටගන්න. බාහිර එකක් නෙමෙයි. සිත විසින්ම හදාගත් එකක්. ඒක මේ ලෝකේ චිත්තේන නියති ලෝකය කියවේ. ඒ නිසාමයි ආයතන හදාගෙන ඒ නාමීය රූපේ විඳින්නේ. අපි විඳින්නේ අපේ හිතේ තියෙන දේ. බාහිර ඇති දෙයක් නෙමෙයි. නමුත් අපි හිතන්නේ අපි බාහිර දේවල් විඳිනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම ඔබට බාහිරින් කෙනෙක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම ඔබට බාහිරින් කෙනෙක් හම්බු නොවනකොට ඔබ කාටද ආදරය කරන්නේ? ඔබට පෙම්වතෙක් බාහිරින් හම්බ වෙන්නේ ඒක මුලාව මායාව. ඔබ ඔබේ හිතේ තියෙන රූපයට ආදරය කරනවා. මේ කතාව තුළ ඔබට එහෙනම් හිතේ ආනේ එහෙනම් මේ ෆොටෝ එකක ඒ වගේ කතාවක්. ඔබ බාහිර කෙනෙකුට ආදරය කරලා නැහැ කවදාවත්. ඔබ ඔබේ හිතේ හදාගත්ත කෙනාටයි ආදරය කරලා තියෙන්නේ. ඔබට බාහිර නැහැ තරහකාරයෝ. ඔබේ හිතේ තියෙන ඉන්නේ හැඩ ඒ ඔක්කොම මේවා එයා මෙහෙම බැන්න කලින් කෙනෙක් මෙහෙම කියලා ඒ හැඩ හිතේ ඉන්න කෙනෙක් ඉන්නවා. හිතේ ඉන්න කෙනාටයි ඔබ මරන්න යන්නේ ගහන්න යන්නේ ඔක්කොම. ඉතින් විපාකයේ තියෙන්නේ Tamanටමයි. චේතනාහම් භික්කවේ කම්මම වදා. හිතේ හැදුණු කෙනාටයි. චේතනා සකස් වුණු කෙනාටයි. කර්මය සකස් වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මම වදා. හැබැයි මේ සේරම ලෝකයේ ඔක්කොම තියෙන්නේ පෙර මතකයේ අනුවයි. ඒකයි පුරාණ බිදම් භික්කවේ කම්මම වදාමි කියවේ. පුරාණේ කන මිනිස්සු අපි අපේ වර්තමානයේ හමු වෙන්නේ ඇත්තම කතාව. නමුත් ඇත්තටම අපි වර්තමානයේ මේ මොහොතේ ක්ෂණේ තමයි මේ කතාව දකින්න ඕනේ. නමුත් අපිට වර්තමානයේ හම් වෙලා තියෙන්නේ අතීතයක්මයි. අයි පෙර මතකෙමයි ඉන්නේ. ඒ නිසා පුංචි දරුවා ප්‍රභාස්වරය අතීතයක් නෑ පෙර මතකේ සංඥාව තුළ. ඒ ප්‍රභවයේ මූලයට ගියාම අපිට හමු වෙනවා ප්‍රභාස්වරං චිත්තං කියන ඒ ආවස්සරේ අවසර ලෝකින් බැවි නේ බ්‍රහ්මයා ප්‍රභාස්වරේ. ඒ ප්‍රභාස්වරේ තමයි මේ කෙලෙසේ බවට පත් වෙලා මේ කෙලෙස් හටගන්නේ. එතන සාස්වවියයි. නමුත් ආශ්‍රව නැහැ පුංචි දරුවා. නමුත් ඒක ආශ්‍රය නිසා ආශ්‍රවට හිත ඇති නිසා ආශ්‍රව හට ගැනීමකට ලක් වෙනවා. නැවතත් ඒ ආශ්‍රව වලින් මිදීමයි නිවන කියන්නේ. ශීනාශ්‍රව රහතන් වහන්සේ වඩපත් වෙන. මේක චක්‍රාකාරය හැම පැත්තෙම. ආයතන හදාගත්තේ නැත්තම් අපිට බාහිරින් දෙයක් හමු වෙන්නේ නැහැ. සලායතන නිරෝධෝ නිබ්බාන. මේ කතාව සමහර විට ඔබට නොදැනෙන්නේ නැති පාලි වචන ගොඩක් පාවිච්චි කරපු නිසා. නමුත් මේ තමයි ඔබ අවබෝධ කළ යුතු තැන. මුල් පටිච්ච සමුපාදයේම වටවලල්ලක්මයි. චක්‍රාකාරයි. ඒ බිඳීමමයි නිවන කියන්නේ. දැන් මේ අවබෝධ ඥානය තුළිනුයි මිදෙන්නේ. සත්‍ය ඥානය ඇති වෙනකොට මේ මායාවට බොරුවකට එයා රැවටි ඉන්න කැමති වෙන්නේ නැහැ. මිරිඟුවකට වතුර කියලා අර මුවෙක් වගේ දුව කියලා හති වැටිලා එතනම මැරලා යන්නේ. අන්න ඒ වගේ මේ සංඥාව පෙරමතකේ මුවාට රැවටිලා අර වතුර කියලා මිරිඟුවට රැවටිලා යන මුවා වගේ ඔබත් සැපේ කියලා හොය යන්නේ. වතුර හොයාගෙන ගිය මුවා වගේ මායාවක බොරුවකට රැවටෙලා. එතකොට ඔබට කවදා හරි උරුම වෙන්නේ අර මුවා වතුර රැටුව හාමතේම මැරලා වැටෙනවා වගේ. ඔය මුලා පස්සේ දුවලා හාමත් වෙලා ඔබත් දුකේම මැරිලා යන්නේ. ඒකයි ඇත්ත කතාව. අපි දැන් කිව්වා බාහිර දෙයක් හමු නොවන විදියටයි. එහෙමනම් චිත්තානුපස්සනාව වඩන්න ඕන. ලෝකයක් හට නොගන්නා තැන ලෝකයේ අත්හැරන තැනයි. දැන ගැනීම ආකාර 6කට සිදු වෙනවා. චක්කු විඤ්ඤාණ දැන ගැනීම. පාට දැනගන්නා පමණයි. සෝත විඤ්ඤාණය දැන ගැනීම. ශබ්ද දැනගන්නවා පමණයි. ශබ්දයක් විතරයි. දෙයක් කෙනෙක් හමු වෙන්නේ නැහැ. හැබැයි ශබ්දයක් බව දැන ගැනීම. මේක ස්කන්ධ මට්ටම. ස්කන්ධය කියන්නේ හට ගැනීම. මේ ශරීර ධාතුව තුළ සකස් වෙලා තියෙන මස්සස්
මේ කාන ඇස කන දිව නාසය කියලා අපි සම්මුතිය තුළ කතා කරනවානේ. අන්නේ පුරාණ කර්මය නිසා හටගත්ත ආයතන ටික. එහෙම නැත්තම් ඉන්ද්‍රිය ටික. ඒ ඉන්ද්‍රිය නිසා හටගත්ත අසත් රූපයන් නිසා හටගත්ත චක්කු විඤ්ඤාණ. පාටද කියන්නේ පාටක් විතරයි. ඒ මොකද්ද කියන එක අවබෝධ වෙන්නේ මනෝ විඤ්ඤාණය. අපි මේ ආයතන වල හටගන්න විඤ්ඤාණ හයක් ගැන අපි මේ ආයතන හයට විඤ්ඤාණ හයක් දැන ගැනීම හයක් ඇති වෙනවා. ඒ ගැන අපි අවබෝධයක් තියෙන්න ඕනේ. චක්කු විඤ්ඤාණය පාට, සෝත විඤ්ඤාණය ශබ්ද, ගන්ධ විඤ්ඤාණය ගන්ධ, ජීවා විඤ්ඤාණය රස, පොට්ටබ්බ විඤ්ඤාණය පහස, මනෝ විඤ්ඤාණය ධම්ම. මනෝ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ අර පංච ආයතනයේ ඇස කන දිව නාසය කය කියන ඒ පංච ආයතනයෙන් ගත්ත අරමුණුමයි. ධම්ම කියන්නේ ඒ හරහා ඇතුණු වේදනා සංඥාමයි. ඒ පංච ආයතනේ විඥානත් මනෝ විඥානත් සම්බන්ධ වෙලයි දෙයක් හටගන්නේ. මනෝ විඥානෙත් වේදනා සංඥා සංකාර තියෙනවා. ස්කන්ධ පහක් තියෙනවා. ତොර චක්කු විඥානෙත් වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. විඥානයක් හටගන්නේ වේදනාව විඳීම දැන ගැනීමනේ. එහෙමනම් වේදනා සංඥා සංකාර තියෙනවා. ତොර එතරත් ස්කන්ධ පහක් නිසා විඥානය දැන ගැනීමක් මනෝ විඥානයේදීත් ස්කන්ධ පහක් නිසා දැන ගැනීම. මේ දෙකේ එකතුව නිසා බාහිරින් දෙයක් හම්බ වෙනවා. අන්තෝ ජට බහි ජට. අත්‍රෙත් ගැටයක් පිටත් ගැටයක්. ගැට ගැහෙන හැටි. ගැටයක් ගැහෙන්නේ අල්ලගත්තොත්. නැත්තම් ගැට ගැහෙන්නේ නැහැ. සත්‍ය දකින කෙනාට මේ ගැටේ ලියනවා. මනෝ විඥානේ ධම්ම දැනගන්නවා පමණයි. ධම්ම කියලා කියන්නේ සිතින් සීකල දේ දැනගන්නවා පමණයි. සංඥාවට විතර්ක කළා දැනගත්ත දේ අපි කතා කරන්නේ මනෝ විඥානය. විඥානය හමු වෙනකොට තනක් දෙයක් කෙනෙක් හමු වෙනවා කියන්නේ චිත්තානුපස්සනාව වැඩෙන්න ඕන කියන එකයි. තව විදිහකට කියනවනම් චිත්තානුපස්සනාව වැඩිලා නැහැ කියන එකයි. සිතින් උපද්දපු සිතුවිලි මිස මනෝ විඥානේ රූප අරමුණු කරන්න බෑ. ශබ්ද අරමුණු කරන්න බෑ. රස අරමුණු කරන්න බෑ. ගන්ධය අරමුණු කරන්න බෑ. පහස අරමුණු කරන්න බෑ. මනෝ විඥාණයට අරමුණු කරන්න පුළුවන් ධම්ම කියලා කිව්වේ ඒකයි. මනෝ විඥානේ අරමුණු කරන්නේ සිතින් උපද්දපු සිතුවිලිම පමණයි. සරල භාෂාවෙන් කියනවනම් චක්කුසෝත ගාන ජීව කාය යන සියලු විඥාන එකට කැටිකොටගත් හටගත් සංඥාවටයි විතර්ක කළා දැන ගැනීමට ලක් වෙලා සත්වේ පුජ්‍යලයක් කියලා ඒ අත්වාද උපාදානයේ හටගන්නේ. උපාදානයෙන් මිදීමමයි නිවන කියන්නේ. වෙන වෙනම එක සිතක හටගන්නේ එකයි. එක් මොහතක එක සිතක සියල්ලම හටගන්නේ එක් මොහතක එකයි කිව්වේ ඔබට ශබ්දයක් ඇහුනොත් ඒක සෝත විඥානයක්. ඒක එකයි. ඔබට ගන්ධයක් આવොත් ඒක ගාහන විඥානය. මේවා එකතු වෙලා දෙයක් හම්බ වෙන්නේ. මේ ආයතන පහම එකතු කරගෙන අපි දෙයක් හදාගන්න. ඒක වේගවත් ක්‍රියාවලියක්. සංඥාවට විතර්ක කරලා දැන ගැනීමට ලක් වෙලා සත්වේ පුජ්‍යලයක් කියලා ඒ අත්වාද උපාදානය හටගන්නේ සියල්ල එකතු කරගෙන. උපාදානයේ මිදීමමයි නිවන කියන්නේ. බාහිර කෙනෙක් දෙයක් හමු වුණොත් මේ කෙලෙසීම ඇති වෙනවමයි. ඇලෙන ගැටෙන අවිද්‍යාව දෝමනස්සේට එහෙම වුණොත් යනවමයි. එහෙම වුණොත් ඔබට දුකින් මිදීමක් නම් නැහැ. ඒ කියන්නේ ලෝකේ හටගන්න විදිය දුක හටගන්න විදියත් එකක්මයි.
විඥානයේ කෘත්‍ය සලකුණු කරගත්තොත් මෙතනින් එහාට ඔබට පැහැදිලි කරන කාරණා ගැඹුරු වෙන්නේ නැහැ. මේ කියන කාරණාත් ඔබට හිතේ මහා ගැඹුරුයි කියලා. ඇත්තටම හිතපු නැති කෙනෙකුට ටිකක් මුලින් මේක වටහා ගැනීම අපහසුයි. නමුත් ඔබ උත්සාහ කරයි නම් වීරය ගනී නම් ඔබට ඒක ටිකෙන් ටික ප්‍රකට කාරණයක් බවට පත් වේවි. මේ සිතට හුරු නැති දෙයක් මේක. මේ ලෝකේ අතහැරන තැනට බලනකොට සිතින් සිතමයි මිදෙන්නේ. සිතමයි සිත අවබෝධ කරන්නේ. මේ කියන පාරය යම් ගැඹුරක් ඔබට දැනෙනවා. සිත මායාව. මායාව අවබෝධ කරන එකයි සිතින් සිත අවබෝධ කරනවා කියන්නේ. එහෙමනම් අපි කල යුත්තේ මේ ලෝකයේ හදන මායාවෙන් මිදීමයි. ඒ වෙනුවෙන් සත්‍ය හිතට පෙන්නලා හැම අරමුණකින්ම බාහිරට යන්න නොදී විඥානයේ දැනගත් ඒ දැන ගැනීම සත්‍ය කරගෙන ඒ ආයතන හදාගෙන නැවත බාහිර ලෝකයක් හදාගෙන ලෝකයක් ඇත්ත වෙන එක සත්‍ය නොවන එක ඒ සත්‍ය වීමෙන් මිදව ගත යුතුයි. සත්‍ය බාහිර ලෝකයෙන් ඒට සත්‍ය නොවන්නට බාහිර ලෝකයේ සත්‍ය නොවන්නට මායාව හෙලි කර සිතට පෙන්වීමයි. මායාව හෙලි වූ විට සිත ආයතන හදාගෙන ලෝකේ මායාව හොයන එක අත්හරිනවා. සත්‍ය හිතට පෙන්නකොට සිතට මේ මායාව සත්‍ය වෙන්නේ නැහැ. මායාව බව අවබෝධ වෙනකොට සිත නැවත ආයතන හදාගෙන බාහිර තියෙන්නේ මේ දැන ගැනීම කියලා බාහිරත් එක්ක ගැට ගැහෙන්නේ. හිතේම හැදුණු දේ කියලා අවබෝධ වෙනකොට ඒක බාහිරින් හොයන්න යන්නේ. ඒක නිසා හිතින් මිදෙනවා. මේ මායාව හෙළි වූ විට සිත ආයතන හදාගෙන ලෝකේ මායාව හොයන එක ඉබේම අත්හැරෙනවා. සත්‍ය දකිනකොට අත්හරිනව නෙමෙයි ඇත්තටම ලෝකේ අත්හැරෙනවා. ලෝකෙන් ඔබ සත්‍ය පෙන්වීමයි කළ යුත්තේ. ඒ පමණයි. අත්හැරීම ඉබේම සිදුවෙන සිදුවීම. සත්‍ය දකිනකොට නිබ්බිදාවට විරාගයට එනවා. ඒ කියන්නේ ඇලෙන්නේ නැහැ. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති. අන්නේ ඇලෙන්නේ නැති සිතයි නිකම්ම නිරෝධයට යන්නේ. මෙන්න මේ මග හොඳින් දැනගන්න ඕනි. මායාව ලෝකයෙන් හමු නොවේ. ලෝකේ මායාව හොයන එක අතහැරන දාට මායාවට ලෝකයෙන් මායාවක් හමු වෙන්නේ නැහැ. සලායතන නිරෝධය වන සලායතන ඇස හදාගත්තොත් තමයි ලෝකයක් බලන්න පුළුවන්. සලායතන නිරෝධ වෙනකොට සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන ලෝකයෙන් මිදුණු තැනට එනවා. නිවන් දකින්න තැනට එනවා. සලායතන ලෝකයක් අත්හැරෙනවා. එහෙමනම් සිහියත් නුවණත් යොදවා සිතට එන හැම අරමුණක්ම විඥාන මායාකරුගේ විඥාව එලි කළ යුතු වෙනවා. විඥාණයට හසු වෙන්න එපා. විඥාණය කියන්නේ දැනගැනීම මාත්‍රයක් විතරයි. දැනගත්ත දෙයක් කෙනෙක් හමු වෙන විදිහක් නැහැ. අපිට දෙයක් කෙනෙක් නිමිත්තක් පහළ වෙනවා කියන්නේ විඥාණය හටගත්තා කියන එකයි. හැම මොහොතෙම ක්ෂණයක් පාසා ඔබේ සිතට එන ඒ නිමිති දිහා ඒ අරමුණු දිහා නුවණින් බලලා ඒ සති සම්පජානයේ සිහියෙන් පවත්වාගෙන ඒ කෙලස් තවන ආතාපි සම්පජාන සතිමා කියන තැනට එන්න පුළුවන්. එයයි ක්‍රියාවලිය. නිවන් දකින්න ක්‍රියාවලියත් සිත අවබෝධ කරන ක්‍රියාවලියත් එකමයි. සිතේ සත්‍ය දැනගන්නේ. විඥානයේ දෙයක් යමක් හට නොගන්නා ලෙස රකින්න සීලය ආර්යකාන්ත සීලයයි. ආර්යකාන්ත සීලය කියන්නේ ස්කන්ධයේ උදේවැය දකින්න. ස්කන්ධයේ උදේවැය දැකීමමයි භික්ෂුන් වහන්සේලාට බුදුන් වහන්සේ නිවන් දකින්න මාර්ගය තුල පවසන්නේ. එයමයි සතර සතිපට්ඨාන කියන්නේ.
බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කරාම සරියුත් හිමියන්ගෙන් ප්‍රශ්න කරාම ස්වාමීනි සෝවාන් වීම සඳහා කුමක් කරමුද? ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුත්තේ. ස්වාමීනි සකදා වීම සඳහා කුමක් කරමුද? ඒත් ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුත්තේ. අනාගාමී වීම සඳහා කුමක් කරමුද? ඒත් මහණෙනි කළ යුත්තේ එකමයි. ස්කන්ධයේ උදේවැය දැකීම පමණයි. ස්වාමීනි රහත් භාවය සඳහා කුමක් කළමුද? ඒත් කළ යුත්තේ එකමයි. ස්කන්ධයේ උදේවැය දැකීම පමණයි. හැම තැනම කියන්නේ බුදුන් වහන්සේ එකම කාරණයයි. මේ ස්කන්ධයේ උදේවැය දැකීම කියන එක. ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ ස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් දකින එකයි. උදේවැය කියන්නේ හට ගැනීම සහ නිරුද්ධය. හටගත්තේ දෙයක්ම හටගනි. නිරුද්ධ වුනේ දෙයක්. එතකොට සත්‍ය දැකින කෙනාට දෙයක් හමු වෙන්නේ නැහැ. හටගත්ත දෙයක්වත් නැහැ. බාහිරට කියලා හොයන්න දෙයක්වත් නැහැ. සිතේම හදාගත්ත දේ සිතින්ම මිදෙනවා. විඥානයේ දෙයක් යමක් හට නොගන්නා ලෙස රකින්න සීලය ආර්යකාන්ත සීලය. මහා රහත් උතුමන් රකින්න සීලය එයයි. උපාදානයට ලක් නොවන සීලයත් එයයි. මේ කතාව තුළ ඔබ යමක් තේරුම් ගත්ත කියලා අපි හිතනවා. ඒ චිත්තානුපස්සනාව කොටසේදී අපිට ඊටාම වැදගත් මේ පංච ආයතනයට එන විඥාන. ඒ විඥානයේ ස්කන්ධ පහක් එතන හැදෙනවා. ඒ ඇසට එන සෝත විඥානයි. ඇසට එන චක්කු විඥානයි. කනට එන සෝත විඥානයි. චක්කු විඥානේ ස්කන්ධ පහක් තියෙනවා. ඒ නිසයි හටගන්නේ. සෝත විඥානේ ස්කන්ධ පහක් නිසයි හටගන්නේ. සද්දේ. ඔබ භාවනා කරනවා කියන්නේ දැන් කුමක්ද? ඔබ සිතට එන අරමුණක් හැම අරමුණක්ම ඒ මොහොතේම සිහියෙන් නොනින් දකින්න එක. එයයි භාවනාව. ඒ මොහොතේම සිතට එන අරමුණ සිහියෙන් නොනින් දැකලා ඉන් මිදෙන එකයි. නිවන් මාර්ග. ඒ සඳහා විසිරෙන හිතකටත් ඒක අපහසුයි. ඒ නිසා හිත විසිරෙන එක නවත්තගෙන සමතේ පොඩ්ඩක් වඩා ගන්නවා නම් ඒ කෙනාට පහසුවක් ඇති වෙනවා. ඒ සමතයත් අවශ්‍ය කියන්නේ ඒ නිසයි. සමතේ එපා කියනවා නෙමෙයි. එකෙන් ගන්න තියෙන මේ යුද්ධයට යනකොට ආයුධ නැතුව යන්න බෑ වගේ මේ හැම දෙයක්ම මේ නිවන් දකින යුද්ධෙදී අවශ්‍ය වෙනවා. හිත විසිරෙනකොට විසිරුණු හිතට හිත එන ඒ අරමුණු දැක දැක යන ගමන අපහසු වෙන්නේ. ඒ සඳහා හිත විසිරෙන්නේ නැතුව සමතේ මොහොතකට හිත එක අරමුණකට අරගෙන හිත තැම්පත් කර ගැනීම ඒක පුරුදු කරන එක වටිනවා. හැබැයි මේ කටයුතු වලට පළඟ බැඳගෙන ඉන්න ඕනි නැහැ. ඔබට සමතේ හිත එක අරමුණකට ගන්න සක්මන් භාවනාවේදීත් පුළුවන්. හතර ඉරියව්වෙම ඔබ කරන ක්‍රියාවට හිත තියලා ඒ අරමුණට හිත තියා ගන්නවා කියන්නේ සමතේ. ආනාපාන සති භාවනාවේදී එක අරමුණක හිත තියා ගන්නවා කියන්නේ හුස්ම ඒකාග්‍ර කරලා හුස්ම දිහා හිත තියා ගන්න. ඔබ යමක් කරයිද ඒක නිමිත්තක් කරගෙන ඒ කරන ඒ බාහිර යම් නිමිත්තකට හිත තියාගෙන ඉන්නවා කියන්නේ එතන තියෙන්නේ සමතේම තමයි. ඔබ ටීවී එකක් දිහා බලාගෙන ඉන්නකොට ඔබට තියෙන්නේ ඒක අරමුණක හිත හැමතැනම දුවන්නේ නැතුව ඒකේ තියෙන ඒවාට දුවනවා. හැබැයි එතනත් හිත විසිරීමක් තියෙනවා. මේක හොඳින් දකින්න ඕනේ තැන. බුදු පිළිමයක් දිහා බලාගෙන කෙනෙක් එකම බුදු පිළිමේම නැවත නැවත එකම අරමුණට හිත තියන් ඉන්නවා කියන එක සමතේම තමයි. ආනෙඤ්ඤාභි සංඛාරයෙන්නේ ඒ හරහාම තමයි. දෙයක් බාහිරින් හමු වෙලා තමයි සමතේ එන්නේ. දෙයක් බාහිර තියෙන්නේ එපැයි ඒ අරමුණක හිත තියාගන්න. එතකොට එන්නේ ඒ දෙයක් බාහිර තියෙන නිසා ඒ බාහිර තියෙන දෙයක් තියෙන නිසා සිතින් මිදීමක් නෙමෙයි. නමුත් එතන ආනෙඤ්ඤාභි සංඛාරයක් තියෙනවා. එතන සංඛාරයක් තියෙනවා. බඹරේ එක තැන කැරකෙනකොට ඒ බඹරේ කැරකීම නිසා එතන සංඛාරයක් හටගන්නවා.
ඒ නිමිත්තෙන් මිදිලා නැහැ. සිතින් මිදිලා නැහැ. නිමිත්තක් අල්ලගෙන. ඒක නිසා දෙයක් අල්ලගෙන අනිත්‍ය 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 කියවට නිවන් දකින්නේ නැහැ. ඇයි එතන දෙයක් තියෙනවා. මේක හොඳින් දකින්න ඕනි තැනක්. විශේෂයෙන්ම අපේ අය පැටලෙන තැනක් මෙතන තියෙන්නේ. ගොඩක් අද සීල් ගන්න අය සීලේ නිමිත්තක් කරගෙන. බාහිර දෙයක් තියනවා කියන්නේ නිමිත්තක් තියනවා කියන්නේ එතන කෙනෙක් ඉන්නවා. පේන්නේ මට, ඇහෙන්නේ මට. බාහිරින් දෙයක් හමු වෙනකොට මේ පැත්තේ මමත් හමු වෙනවා. ඒක නිසා නිවන් දකින මඟ ඒක නෙමෙයි. නමුත් නිවනට උපකාරී වෙන කටයුත්තක් මෙතන සමතේ තුළ තියෙනවා. ඒක නිසා යුගන්ධන් විදිහට සමත විපස්සනා දෙකම මේ ගමනේදී වැදගත් වෙන්නේ. හැම එක අවබෝධ කරගන්න ඕන නුවණින්. 40 කමඨාන්ම තියෙන සමතේට විපස්සනා කියන්නේ එනේන සිතින් සත්‍ය දකිමින් මිදෙන එක. ඒක නිමිතිගත භාවනාවක් සමාධියක් නෙමෙයි. ඒ තුල සමාධියක් තියෙනවා. හැබැයි ඒක සමත සමාධිය නෙමෙයි. සමත සමාධිය තුල නිවන් දකින්න බෑ. අද බ්‍රාහ්මණය හැමෝම අන්‍යාගමිකයින් තුළ තියෙන සමත භාවනා. එයාලා භාවනා කරනවා. එයාලා සමතයක් එක්ක ඉන්නේ. බාහිර දෙයක් එක්ක ඉන්නේ. හැබැයි බුදුන් වහන්සේ මේ නිවන් මාර්ග පෙන්වන ඔස්සග්ග පරිණාම කෙනාට තියෙන අනිමිත්ත සමාධියක්. නිමිතිගත සමාධියක් නෙමෙයි. නිමිතිගත සමාධියක් නෙමෙයි. එනේන නිමිත්ත දැකමින් මිදින විපස්සනාව. විදර්ශනාගත සමාධියක්. අනිමිත්ත සමාධිය කියන්නේ. ලෝකෝත්තර සමාධිත් ලෞකික සමාධිත් අතර වෙනස ඕකයි. සිත හැදෙන හැටි දකිමින් ඒ හැදෙන තැනින් මුදව ගැනීමයි. අපේ එනේන අරමුණින් මිදෙනවා කියන්නේ. දැන් ඔබට භාවනාවක් තියෙනවා. කරන්න දෙයක් තියෙනවා. සිත දකින්න ඕනි. එනේන අරමුණ දකින්න ඕනි. ඉන් සිත මුදව ගන්න සත්‍ය පෙන්වන්න ඕනි. සත්‍ය පෙන්නකොට සිත ඉන් මිදෙනවා. සිත මුදව ගන්න ඕනි කියලා උපාදාන කරගන්න දෙයක් කරන්න නැහැ. උපාදාන වෙන්න මෙතන තැනකුත් නැහැ. සත්‍ය දකිනකොට හිතින් මිදෙනවා නම් උපාදාන වෙන්නේ කුමක්ද? බාහිරින් දෙයක් හමු වෙන්නේ නැහැ. මේ හොඳින් දකලා භාවනාවට සිත තියන්න. එතකොට ඔබ දන්නවා දැන් භාවනා කරන්න. ඔබට දැන් කෘත්‍යයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඔබ දැන් සක්මන් කරනකොට බලන්න. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. සිටින්නෝ රිසින්නෝ සම්පජානකාරී හොති. සම්පජානකාරී හොති. සම්පජානේ කියන්නේ ඒ අරමුණු එනේන අරමුණු දෙකීම. සම්පජානෝ සතිමා. සතිය සිහිය ඒකට අවශ්‍යයි. සතිය වඩන්නේ ඒකට අවශ්‍ය නිසායි. ඉතින් මේවා පටල වෙන්නේ නැතුව එක තැනකවත් හිර වෙන්නේ නැතුව එක තැනකවත් අල්ලා ගැනීමක් නැතුව හැම එකම ඒ අවබෝධඥානය තුළින් දකිමින් මිදමින් යන්න ඕනි. සමතේවත් ලොකු වෙන්නේ නැහැ. මෙන්න මේ දන්න කෙනා දකින්න කෙනා විවේකය අවශ්‍යයි. මේ හිත දකින්න විවේකයක් ඕනි. අතරම කාර්යබහුල ජීවිතේ මුලින්ම යෝගාවචරයේකට එකපාරටම මේක දකිනවා කියන එක ලේසි නෑ. පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මේ සද්ධාව කියන්නේ මේ අවබෝධය. මේ සද්ධාව වීරය කියන්නේ ඒ සිතට වීරය අරගෙන මේ හිත දකින්න එක. සද්ධා වීරය සතිය කියන්නේ ඒ දකින්න තියෙන ඒ දැකීම ඒ සතිය එනේන අරමුණු දකින්න එක. සද්ධා වීරය සති සමාධි කියන්නේ ඒ තුල හටගන්න සමාධි අනිමිත්ත සමාධි සද්ධා වීරය සති සමාධි ප්‍රඥා මේ තුල වැඩෙන්නේ සිතින් මිදෙන සිතේම අනිත්‍ය දකිමින් සිතේ මිදීමමයි ප්‍රඥා විඥානයේ ආબોධ වීම අනිත්‍ය දැකීමමයි ප්‍රඥාවේ තේරුම ප්‍රඥාව කියන අර්ථකථනය විඥානයේ අනිත්‍ය දැකීම සිත දකිමින් සිතේ මිදීමයි ප්‍රඥාව බුදුන් වහන්සේ මේ සමාජය තුළ පවතින වචන මේ ධර්මයේ අවබෝධය සඳහා භාවිතා කරනවා. හැබැයි ඒවා අර්ථකථන එතකොට වෙනසක් තියෙනවා. සමාජයේ තියෙන අර්ථකථනයට එහා ගිය ලෝකෝත්තර භූමිය අර්ථකථනයක් ඒ වචනෙට එනවා. ඒකයි ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි ප්‍රඥාව කියන්නේ විඥානයේ සිතේ අනිත්‍ය දැකීමයි ප්‍රඥාව කියන්නේ. අනිත්‍ය දකින්න කෙනා සිතේ මිදෙන්නේ. සිත සත්‍ය නොවන නිසා.
මේ විවේකයට ගිහිලා විවේකයේ මේ කෙනා ඇත්තටම මේ අවබෝධය එනකොට ඒ කෙනා විවේකයේ ඇලුම් කරනවා. හුදකලාව ඇලුම් කරනවා. සිත දකින්න පහසුයි. ඒ විවේක නිස්ෘත ඒ කෙනා සීලයක පිහිටලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන මේ කියන වචන වල තේරුමක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා කියනකොට අපේ අය ගොඩක් හිතන් ඉන්නේ මේ පංචශීලයට ආයිමත් යන්න. නමුත් පංචශීලයට ආයිමත් යන්න නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ විපස්සනාවට අවශ්‍ය නිසා. විදර්ශනාවයි වැදගත් වෙන්නේ. විපස්සනා භාවනාවයි වැදගත් වෙන්නේ. නමුත් ඒ මග යනකොට ඒ කෙනාට විවේකයේ අවශ්‍යයි. විවේකයේ සඳහා මේ ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන විවේකමත් සිත හදාගෙන සීලයක පිහිටගෙන පංචශීලයේ වේවා අටශීලයේ වේවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ වේවා කුමන හෝ සීලයක් උපාදාන කර නොගෙන ඒ සිතින් මුදව ගැනීම සඳහා විපස්සනාවට උපකාරය සඳහා සිත යම් සීලයක පිහිටවගෙන ඒ චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඕන නිසා අර්පණ සමාධියෙන් උපචාර සමාධියෙන් හෝ ඒ ආනාපානයේ වඩනකොටත් මේ වචන ඔබට අහන්න ලැබෙනවා. අර්පණා කියන්නේ මේවා ඉතින් අපි කතා කරනවා මේවා සිතේ පැත්තට හැරෙන්න ඕනි. සිත තුලින් ඔබ දකින්න ඕනි. ඒ තුල හටගන්න සමාධිය. සිතවිලිය යනවා දකින්න එක. ඒ චිත්ත විසුද්ධිය කියන්නේ මේ චිත්තානුපස්සනාව වඩන්නේ එකම කාරණාවක් මේ තියෙන්නේ. චිත්ත විසුද්ධිය චිත්තානුපස්සනාව මේ සිතේ සත්‍ය දැකලා සිත මෙදෙන තැනයි චිත්ත විසුද්ධිය සිද්ධ වෙන්නේ. එයමයි ditthi විසුද්ධියට හේතු වෙන්නේ. නාම රූප ඇති හැටියෙන් දකින්න ලැබෙන්නේ සත්වයක පුජ්‍යලයක නොවන බව දක්නා නුවණ පහළ වෙන්නේ චිත්තේ මේ සිත හැදෙන හැටි දැකීමයි. ඇත්තටම මනෝවිඤ්ඤාණයේ දෙයක් හටගන්නේ. කාය චක්කු විඤ්ඤාණය කියන මේ ආයතන පහෙන් හටගන්න ඒ විඤ්ඤාණ පහෙන් නෙමෙයි. ඇත්තටම දෙයක් හටගන්නකොට එතනත් ස්කන්ධ පහක් තියෙනවා. මනෝවිඤ්ඤාණෙත් ස්කන්ධ පහක් තියෙනවා. ස්කන්ධ 10ක් තියෙනවා. 10ක් වහලා එකක් කරනවා කියන්නේ එක මොහොතක හටගන්නේ එක සිතක් නිසායි. පහක් වහලා එකක් කරනවා කියන්නේ මේ එක මොහොතක මේ භාවනා යෝගියාට පේනවා ඇරෙන්නේ එක හිතයි. එක්ක එන්නේ සද්දෙට හිත, එක්ක එන්නේ රූපෙට හිත, එක්ක මොකද්ද කකුල දිම තියෙන තද ගතියද එනං කාය විඥාණයට හිතේනවා. මෙම හිත එක එක අරමුණක් ඔස්සේ දුව යනවා. ඒ දකින්න කෙනාට මහා ශාන්තියක් දැනෙනවා. සිතුවිලි වල තියෙන මේ මිදෙන ස්වභාවය දකිනකොට ඒ හිතට එන ප්‍රීතිය සුඛය ඒක මේ ලෞකික ධානවල තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම ධාන ද්විතීක ධාන චාතුර් ධාන නෙමෙයි ලෝකෝත්තර භූමියේ සවිතක්කන් සවිතාරං කියන ධාන උපදිනවා ඒවා ලෝකෝත්තර ධාන ඒවා සිතින් මිදෙන තැන උපදින ධාන නිවනට නැමුණක් ඔස්සග්ගෝ පරිණාමෝ පවතින ධාන ලෞකික භූමියේ සමත භූමිය තුල ලෞකික ධාන පිරිහෙනවා ඒ වගේම තමයි හැබැයි ධ්‍යාන කියන්නේ පවතින දෙයක් නෙමෙයි. ධ්‍යාන සංකතය හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ සියලු ධ්‍යානත් පිරිහෙනවා. හැබැයි ලෞකික ධ්‍යාන මොනවද? ලෝකෝත්තර ධ්‍යාන මොනවද කියලා ඔබ දැනගන්න ඕනේ. ලෞකික ධ්‍යානවල තියෙන විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. විතක්ක ਵਿਚාර කියන්නේ ඔබ හුස්ම දිහා බැලුවොත් හුස්ම එනවා යනවා දැනෙනවා. ඒකට විතක්ක ਵਿਚාරේ හුස්ම දිහා බලනකොට ඒක දැනෙන නොදැනෙන තැන විතක්ක ਵਿਚාරයක් තියෙනවා. ඒ විතක්ක කරනවා, ਵਿਚාර කරනවා. ඒ හුස්මයි එන අරමුණයි සමතේ තුලයි ඒක තියෙන්නේ. ඒක ලෞකික ධානයක්. ඒක සමතේ තුල තියෙන ධානයක්. හැබැයි විපස්සනාව තුළ තියෙනවා ධානයක්. ඒක විතක්ක ਵਿਚාර නෙමෙයි. ඒක සවිතක්ක සවිචාර. එක අරමුණේ තියෙන එක විතක්ක ਵਿਚාර. හුස්ම එක අරමුණක් තියාගත්තාම ඒ හුස්ම එක අරමුණේ හිටින්න නැතුව විසිරෙන එකයි එතන තියෙන විතක්ක ਵਿਚාරේ. නමුත් සවිතක්කං සවිචාරං කියන තැන තියෙන්නේ නිවනට අපි යනකොට ලෝකෝත්තර භූමියේ කතා කරන්නේ සිත එනවා සිත ඇති වෙනවා සිත සත්‍ය පෙන්නනවා සිත මිදෙනවා සිතට සත්‍ය පෙන්නන තැන තියෙන්නේ සවිතක්ක එතන සවිතක්කයක් තියෙනවා සත්‍ය පෙන්වන්න තියෙනවා එතන තියෙනවා යම එතකොට සවිතක්කන් සවිචාරන් සමාධිය තුළයි
එතකොට මේ හිත සිතුවිලි එන සිතුවිලි දැකලා මිදෙන සමාධියක් තියෙනවා. ඒ එනකොට මේ බාහිරට නොයන සමාධිය. සිත තුලම හටගත්ත දේ සිත තුලින්මයි දකින්නේ. බාහිරට යන්නේ නැහැ. සිතත් සත්‍ය නොවන එයත් මිරිගුවක් කියලා එයත් ඒක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති කියන මේ ඒක්ෂණිකව මරණය දකින්න තැන අන්න එතනයි මේ කතාව වැදගත්ම තැන. අපේ චිත්තානුපස්සනාව වඩන කෙනා අනාගාමී භූමියනොත් මිදිලා නිවන් භූමියට ප්‍රවේශ වෙන රහත් භාවයටම හේතු වෙනවා. මේක ඊටාම වැදගත් කාරණාවක්. ඒකයි අපි මේ සප්ත විසුද්ධිය තුළ පැහැදිලි කරන සීල විසුද්ධ, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය. ditthi විසුද්ධිය කියන්නේ එතකොට එහෙමනම් ඔබ දැන් දන්නවා නාම රූප වල සත්‍ය දකිනකොට ඒ සත්වයක පුජ්‍යලයක බාහිරින් හමු නොවනකොට ඒ දෘෂ්ටිය ඍජු වෙනවා. දිට්ඨිය මිත්‍යා දිට්ඨියක් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියට එනවා. ඒ කියන්නේ එකකටවත් ඇලෙන්නේ නැහැ. එකකටවත් ගැටෙන්නේ නැහැ. එකක්වත් සත්‍ය වෙලා නැහැ. සියලු දෘෂ්ටීන්ගෙන් මිදුණු තැනයි සම්මා දිට්ඨිය හම් වෙන්නේ කිව්වේ ඒකයි. අන්නේ දිට්ඨි විසුද්ධිය ඇති කෙනාටයි කාංකා විතරණ විසුද්ධිය හමු වෙන්නේ. නාම රූපයන්ගේ උප්පත්තියට හේතුවත් නුවණින් සත්‍ය දකින කෙනාට දන්නා නුවණින් බලන කෙනාට ඒ සැක සංකා දුරු වෙනවා කාංකා විතරණ විසුද්ධිය ඇති වෙනවා කිව්වේ ඒක. යන්නේ කෙනාටයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හමු වෙන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග පැටලෙන්නේ නැහැ. දැන් එයාට එකම මාවතක් එකම මාර්ගයක් හමු වෙනවා. ඒ මාර්ගයේ නිවැරදිව වඩමින් මෙය දකින කෙනාටයි විමුක්තිය හමු වෙන්නේ. නියම මගයයි මෙයයි අවබෝධ කර ගැනීමයි මග්ගා මග්ග ඥාන දර්ශනය. සැකේ විචිකිච්ඡාව නැති වෙන තැන ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ශුන්‍ය සංයෝජන දුරු වෙන තැන මග්ගා මග්ග ඥාන දර්ශනේ පිහිටලා තියෙනවා. ඉතින් මේ නිවන් මඟ යන කෙනාට හමු වෙන මේ මග හමු වෙන ස්ථාන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, සැකේ නැති වෙන තැන කාංකාන විසරණ විසුද්ධිය, මග නොමග පටලවන්නේ නැතුව ඒ සවිතක්ක සවිචාර කියන ලෝකෝත්තර භූමියේ සමාධිය දකිමි. ඒ සිතින් මිදෙන තැන මහා ශාන්ත ප්‍රණීත එතනක් තියෙනවා ධ්‍යාන. එතනක් තියෙනවා ලෝකෝත්තර භූමියේ ධ්‍යාන. ඔබට ඒ ධ්‍යාන අපි කතා කරමු වෙනම කොහොමද ඒ සවිතක්ක සවිචාර සමාධිය තුළ ඇති වෙන ධ්‍යාන. ඒ වගේම තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කෙනාටයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ එක්ෂණිකව ඒ මොහොතේ හටගත්ත සිත දකිනකොට ඒක ප්‍රතිපදාවක් කරගෙන ඉන්න කෙනාට ඒ ප්‍රතිපදාව තුලයි ඒ මාර්ගය තුලයි අනේක මාධ්‍යයක් වෙලා ඒ මාධ්‍ය තුලින් ඒ මාර්ගයේ යන කෙනාට නිවන ස්පර්ශ වෙනවා. ඒ ප්‍රතිපදාව කියන්නේ මේ දැන් හටගත්ත සිත නුවණින් දැක්කා ඒ ෂණේ හටගත්තේ ශබ්දයක් ඇහුණා එහෙනම් ශබ්ද සිතක් ඒ ෂණේ හටගත්තා ඒක නැති වෙනකොට තව සිතක් පහළ වෙනවා ඒකත් ඒ ෂණේම දකින්නවා ඒ ෂණේ මේ සිතත් හට ගන්නවා මිදෙනවා ආය තව සිතක් හටගත්තා ඒකත් ෂණේම දකින්නවා මේ හිත ඇතුළට හරියට ફોકસ කරලා ඇතුළට ගහපු ටෝච් එකක් වගේ හිත දිහාම බලාගෙන ඉන්න එකක් මේකේ තියෙන්නේ. ඒකයි ප්‍රතිපදාව. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි උද්‍යව ඥාන, භය ඥාන, භය ඥාන, බාජපට්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මිතා ඥාන, සංකාර උපේක්ෂා ඥාන සියල්ලම ඥාන සකස් වෙනන්නේ මෙතනයි. ඥානයක් කියන්නේ විඥානය නෙමෙයි, ප්‍රඥාව නෙමෙයි. විඥානය කියන්නේ සිතුවිලි. ඒක ලෞකික භූමියේ තියෙන්නේ. හැබැයි මේ සිතුවිලි දැකීමයි අනිත්‍ය සිතුවිලි වල සත්‍ය දැකීමයි අනිත්‍ය දකින්නවා කියන්නේ. සිතුවිලි වල අනිත්‍ය දැකීමයි ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාව තමයි ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායං ධම්මං දුප්පඤ්ඤස්ස කියලා කිව්වේ. ඒ ප්‍රඥාවන්තයාටයි ආයන් ධම්ම ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස තියෙන්නේ. දුක ඇති වෙන නැති වෙන හැටි දකිමින් දුකෙන් මිදීමක් තියෙන්නේ. දුප්පඤ්ඤස්සේ සිද්ධ වෙන්නේ අන්නේ කෙනාට. ඒ කෙනයි දුකින් මිදෙන්නේ. ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි, බුද්ධිය නෙමෙයි, දන්නවා කියන එකකුත් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ විඥානේ සිත විඥානේ කියන්නේ සිත. ඒ සිත අනිත්‍ය බව, ඒ සිත මායාවක් බව, ඒ සිත බොරුවක් බව,
ඒ සිත සිතේමයි හදාගත්තේ කියන එක. බාහිර දෙයක් නොවන බව නුවණින් දැකීමයි ප්‍රඥාව කියන්නේ. ඒ දකින කෙනාට සත්‍ය දකින කෙනාටයි සිත මිදිලා යන්නේ. නිබ්බිදාව, විරාගාව, නිරෝධේ හටගන්නේ. අන්නේ කෙනාටයි මාර්ගය තියෙන්නේ. අන්නේ කෙනාටයි ඥාන දර්ශන විසුද්ධිය හම්බ වෙන්නේ. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒ ලෝකෝත්තර භූමියේ රහත් භාවයේ අනාගාමී භාවයේ සෝවාන් භාවයේ සකදාගාමී භාවයේ මේ ඥානෙ පහළ වෙන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන ටික පහළ වෙන්නේ ඒ ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇති කෙනාටයි. එහෙමනම් අපි දැන් බලමු මොකද්ද මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය? එක්ෂණිකව හටගෙන සිත ඇතුලේ මේ කතාව තියෙන්නේ. ඒ මොහොතේ මේ ෂණයේ මේ සිත දැකලා ඉම්මුදව ගන්න තැන. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා අපි දන්නවා අපි උද්‍යව ඥාන, භය ඥාන, ඥානයි තියෙන්නේ. ප්‍රතිපදා ඥාන කියන කොටත් අපිට තේරෙනවා. එතන තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඒ තුළ දස ඥාන කියලා අපි කතා කරලා තියෙනවා. උද්‍යව ඥාන, භය ඥාන, වායුපට්ඨාන ඒ විදිහට කතා කරා. නමුත් ඔබට ඥාන 16කටත් ඒක බෙදලා දකින්න පුළුවන් කමක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ ගොඩක් වෙලාවට තියෙන්නේ සමතය හා බැඳුණු වේදේ තුල තියෙන ඒවත් එක්කමයි. ඉතින් ඒ තුල ධර්මයේ නැතුව නෙමෙයි. ඒකිනුත් ගන්න අපිට ගොහොද දේවල් තියෙනවා. හැබැයි විසුද්ධි මාර්ගයේ ලියවෙන භික්ෂුන් වහන්සේ ගොඩක් වෙලාවට වේදේ තුල ඉන්දියාව තුල වේදේ තුල ඉඳලා නැවතත් බුදුදහමට අවබෝධ කරගෙන ආපු භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා මේකට වේදේ තියෙන අන්තර්ගතේනුත් දේවල් ඇතුළත් වෙනවා. කෙනා දෙයමක් ඉදිරිපත් කරනකොට කෙනා තුළ තියෙන සියල්ල ඒකෙන් පෙන්눔 කරනවා. නමුත් අපි ගලප ගන්න ඕනි වේදය තියෙන දේවල් නෙමෙයි. වේදයෙන් බැහැරව අපි ගන්න ඕනි බුදුන් වහන්සේත් එදා වේදේ තුළ තමයි හිටියේ. බුදුන් වහන්සේ උපත්ය ලැබුවේත් ඒ බ්‍රාහ්මණයෙක් වගේමයි. ඉතින් ඒ ඉන්දියානු ජන සමාජය තුළ තියෙන එයින් මිදිලා බුද්ධත්වයේ ලබනවා කියන එක එයින් මිදිලා මේ සබහාධර්මයේ න්‍යාය අවබෝධ කරනවා කියන එක ලේසි කටයුත්තක් නෙමෙයි. ඉතින් ඒ දකින්න ඕනේ අපිත් මේක හොඳින් ලියා ගන්න ඕනේ තැනක් අපි අඩුපාඩු තියෙන තැන් හදාගෙන දකිමින් හදාගෙන යන්න ඕනේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ඝා ඥාන සම්මර්ෂණ ඥාන උද්‍යව ඥාන භය ඥාන භයතුපට්ඨාන ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන මුඤ්ඤුත කම්මිතා ඥාන පටිසංකා ඥාන සංඛාර උපේක්ෂා ඥාන අනුලෝම ඥාන ගෝත්‍ර භූ ඥාන මාර්ග ඥාන ඵල ඥාන පච්චවේක්ඛ ඥාන මේ කියන්නේ දස ඥානවල 16 ආකාරයකට අරගෙන. ඉතින් මෙතන මේ මුල් හතර අඩුවරාම 10 බවට පත් වෙනවා. ඉතින් මුල් ටික අපි ගත්තොත් එහෙම මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක ඇවිල්ලා නාමය කියන්නේ දැන් සිත ඇතුළේනේ. නාමය අපි හඳුනා ගන්න ඕනේ. එතකොට මේ නාමයේ සිත ඇතුලේ හැදෙන තැන ඒ සිතමනේ දකින්නේ බාහිර තියෙන එකක් නෙමෙයි සිතේ නෙමෙයි ලෝකේ හදාග චිත්තේන නියති ලෝකේ. එතකොට සිත ඇතුලේ මේ දේ හදාගත්ත මේ නාමේ බාහිර මිදෙනවා සත්‍ය දකිනකොට. චිත්තානුපස්සනාව කෙරෙන්නේ කටයුත්ත. ඒ නාමයේ සත්‍ය දකිනකොට නාමේ නැවත රූපෙට ගැට ගැහෙන්නේ නැහැ. නැවත රූපයක් බාහිරින් නාමයට ගැට ගැහිලා ඒ තියෙන්නේ නාගා ඒ තියෙන්නේ එක එක නම් දාන්නේ නැහැ. ඒ තියෙන්නේ පුටුව ඒ තියෙන්නේ මේ නාමයයි රූපයයි ගැට ගැහිලා නැහැ. බාහිර එහෙම දේවල් නැහැ. බාහිර හැම දෙයක්ම ගිනි කුරක් ගැහුවොත් පිච්චිලා යනවා. එතන තියෙන හතර මහා භූත. ඔබගේ ශරීරයත් ගිනි කුරක් ගහලා පිච්චිලා යන එකක්. උතර තියෙන හතර මහා භූත. ඒතර එක එක නම් පනවලා තියෙන්නේ මනසකින්. ඒකයි හිතක හැදෙන ලෝකයක් චිත්තේන නියති ලෝකයක් වෙන්නේ. අන්නේ බාහිරින් මිදෙන්නේ මේක සිතේ හටගත්ත දේ දකින නාමයේ රූපේ වෙන් කරන මේ බාහිර දේවල් හමු නොවන තැන. නාම රූප පරිච්ඡේද කියන්නේ ඒකටයි. පච්චේ පරිග්ඝා ඥානය කියන්නේ සංඛාරයන්ගේ මේ ඥානය මේ පෙර මතකයේ සංඥාව මේ එන හැටි දකීමයි පච්චේ පරිග්ඝා ඥානය කියන්නේ. සංඛාර සකස් වෙන්නේ
එතකොට ආපු සංඥාවට ඒ ආපු ස්පර්ශය එහෙම නැත්නම් අරමුණට ඒ එක්ෂණිකව ඒ මොහොතේ හටගත්ත සිතේ ඒ සිත කුමක්ද? සෝතසිතක්. එහෙමනම් සද්දයක්. එහෙමනම් ඒක ස්පර්ශයෙන්. ඒ ශබ්දයට සංඥා පෙරමතකයෙන් බල ආයේ කපුටෙක්ගේ සද්දයක්. ඒක ඒ විදිහට ගලපලා නැවතත් ආයේ බාහිර ඉන්නේ කපුටෙක් කියලා. මෙන්න මෙහෙම බාහිර ලෝකයක් හැදෙනවා. ඒකේ ඒ જાතියක් හැදෙනවා. සලායතන ලෝකෝ සලායත ආයතන හදාගෙන නැවත බාහිරින් જાතියක් හම්බ වෙනවා. රූපේ ඇත්ත වෙලා නාමයට. මෙන්න මේ සංකාරක් එහෙම නැත්නම් සංඥාවට විතර්ක කරනවා කියපු කාරණේ. පච්චේ පරිග්ඝා ඥානෙ නුවණින් දැකීම. නුවණින් දැකීමමයි හැමතැනම මේ ඥානය කියන එක පෙන්වන්නේ. සම්මර්ෂණ ඥානය කියන්නේ ඒ අනිත්‍ය දකිනවා. ඒක බොරුවක්. බාහිර තියෙන දෙයක් නෙමෙයි. සිත ඇතුළෙමයි. අපි දේවල් හදාගෙන සිතුනුයි හිතන්නේ පේනවනේ මේ හිතනවා කියන තැන. දකින්නවනේ මේ හිතනවා කියන තැන. අපිට පේන දෙයක් නැහැ. අපි හිතන දෙයක් තියෙන්නේ. මෙන්න මේ ඥානෙ සම්මර්ෂණ ඥානෙ. ඒ සියල්ලම අතන ඒ මොහොතේම අනිත්‍ය දකිනවා. හිත ඇතුලේ බව දකිනවා. බාහිර නොවන බව දකිනවා. සම්මර්ෂණ ඥානෙ. විඥානයේ සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය දැකීම ප්‍රඥාවක වගේ. එතන සම්මර්ෂණී කිරීමයි සම්මර්ෂණ ඥානෙ. උද්‍යව ඥානෙ කියන්නේ ඒ ෂණිකව හට ගන්න සිත ඒ ෂණිකව නැති වෙනවා. උදේවැය දකිනවා. භංග ඥානය කියන්නේ ඒ වැය දකිනවා. අපිට සමුදේ ඇති වෙනවා පේනවා. පුදුන් මිනිස්සයාට වැය පේන්නේ විනාශය පේන්නේ ඒ සිත නැති වෙනවා පේන්නේ. දිගට පවතින හිතක් පේනවා. පුංචි කාලෙත් මම හිටියා. දැනුත් මම ඉන්නවා. වයසට යන්නෙත් මම. මේ ඔක්කොම එක්කෙනෙක් කියලා හිතනවා. අන්න ඒක නුවණින් දකින්න නෑ එක්කෙනෙක් නෙමෙයි. ඒ මොහොතේම ඇති වෙනවා නැති වෙනවා භංග ඥානය දකින්න. උද්‍යව ඥානෙ බහ ඥානෙ එක්ෂණික මරණය දකින්න තැන. මේ ඥාන ටික පහළ වෙන්නේ. බහිතපට්ඨාන ඥානෙ කියන්නේ මේ සිත ඇතුළේම හටගෙන නිරුද්ධ වෙනකොට දකින්නකොට. බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. තමනුත් හම්බ වෙන්නේ නැහැ. මම කියලා කෙනෙකුත් නැහැ. එතකොට සිතක් ඒක්ෂණිකව හටගෙන එතන සිතත් බොරුවක් මායාවක් වෙනවා. සිත සැත්තක් නෙමෙයි. සිතක් ගානේ එතන මායාවක් තියෙන්නේ. දැන් එතකොට තමන් කියලා කෙනෙකුත් නැහැ. ඒකත් සම්මුතිය තුළ හදාගත්තු මායාව. එතකොට පුජ්‍යලයකුත් නැහැ. මෙන්න මේක නුවණින් දකිනකොට මහා බීතියක් බයක් උපදිනවා. එයයි බය ඥානෙ, එයයි බහිතු ප ဋ ාණ ඥානෙ කියනකොට සංඛාරයන්ගේ භයානක හැටියට මේක දකිනකොට ඒ දැකීම ඥානයක්. අන්න ඒකේනා මේ ආදීනේ දකිනවා මේ ලෝකේ සංඛාරයන්ගේ ඒ සිතේ හටාගත්ත සිතුවිලි වල කිසිදු හරයක් නැහැ. මේකේ ආදීනව දකිනවා. ඒ ආදීනව ඥානෙ ඇති කෙනාටයි නිබ්බිදාව ඥානෙ එන්නේ කලකිරීමට එනවා. ඒ කලකිරීම කියන්නේ එක්ෂතික ඇති වෙන කලකිරීම. මිනිස්සු අර දුකෙන් ඉන්න එක නෙමෙයි. එක්ෂණිකව හටගෙන නිරුද්ධන සිතට ඇලෙන්නේ නැති ඒ සිතට ඇලෙන්නේ නැති කරකේම. අනේ නිබ්බිදා ඥානෙ ඇති කෙනාටයි මුඤ්ඤුතු කම්මිතා මිදෙන්න හිතෙනවා. මේකේ තවත් ඉඳලා වැඩන්නේ. මේකේ තවත් ඇයිලා වැඩන්නේ. මෙතන මම කියලා කෙනෙකුත් නැහැ. පුජ්‍යලයකුත් නැහැ. මෙතන සිතත් හටගන්නේ මේක ඇතුළෙත් නෙමෙයි. බාහිර අරමුණක් නිසා හටගන්න එකට හිතේ ශරීරෙන් සිත පනවන්න බෑ. බාහිරට සිත පනවන්නත් බෑ. සිත කියලා දෙයක්වත් නැහැ. ඒකත් මායාවක්. අන්න මුඤ්ඤුතු කම්මිතා මිදෙන්න හිතනවා මේ බොරුවෙන් මායාවෙන් සංකාරයෙන්. අන්න ඒ කෙනාට පටිසංඛා ඥානෙ උපදිනවා. එයාට සැකයක් නැහැ. එයා ලෝකේ අනිත්‍ය දකිනවා. මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි. ලෝකේ කියන්නේ හිතෙන් හදාගත්ත එකක්. ඒකේ සත්‍ය දකින කෙනා පටිසංඛා ඥානෙ දකිනවා. ඒ ඥානෙ පහළ වෙලා එය දකිනවා කෙනා. අන්න ඒ කෙනා තමයි සංඛාර උපේක්ෂා ඥානෙ. සිතුවිලි සියල්ල උපේක්ෂාවටපත් වෙනවා. මේක අපි නිකම් මේ කතා කරනකොට ඒ කතා කරන්නේ ඔබට දැනුම සඳහායි. නමුත් ඔබ ප්‍රායෝගික ප්‍රතිපදාවක් තුළ පිළිහිටලා ඒ ෂනේ හැම ෂනේම හතර ඉරියව්වෙම සියලු ක්‍රියාවලදී මේක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රතිපදාවක් කරගන්න ඕනේ. ඔබ ජීවිතය තුළින් දකින්න ඕනේ. ජීවිතයෙන් මිදෙන්න ඕනේ. ඔබෙන් මිදෙන්න ඕනේ. ඒ කෙනා නිවන් දකින කෙනා. අන්න සංඛාර උපේක්ෂා සියලු සිතුවිලි උපේක්ෂාවටපත් වෙනවා. එනේන සිත උපේක්ෂාවෙන් හටගන්නේ දෙයක්. කිසිදු ප්‍රශ්නයක් නැහැ. උට හොඳ කියලා දෙයක්වත් නැහැ. නරක කියලා දෙයක්වත් නැහැ. පුඤ්ඤ පාප පහිඤ්ඤස්ස කියන තැනට එනවා. පින්පව් කියලා දෙයක්වත් නැහැ.
අම්මා තාත්තා කියලා දෙයක්වත් නැහැ. ඉරහඳ කියලා දෙයක්වත් නැහැ. එතකොට මේ ලෝකේ ගියක් දරා ඒව සේරම මහ ලොකු දේවල් නෙමෙයි. සේරම පවතින දේවල් නෙමෙයි. ක්ෂණිකව සිතේ මාටගෙන සිතේ මේ සේරම තියෙන්නේ. එළියේ නෙමෙයි. සිතින් අපි ඉන්නේ. සිතින් විඳින්නේ දරුවයි කියලා. සිතින් හිතන්නේ දරුවා ලෙඩින් කියලා. සිතිනුයි දුක් විඳින්නේ. අන්න දකිනවා සංඛාර උපේක්ෂා ඥානෙ. සියල්ලම සිතේ හටගෙන නිරුද්ධ වෙනවා දකිනකොට. සියල්ලම හරයක් නැති බව දැක්කා. සියල්ලෙන් මිදෙන්න කියලා හිතුවා. එහෙම දකිනකොට ඥාන කියලා කියන්නේ මේ හැමතැනම ඥානය නුවණක්. සන්තිකේ නිබ්බිදාය නුවණින් දැකලායි මිදෙන්නේ. එදිනදා කනවා බොනවා වැඩ කරනවා සාමාන්‍ය විදියට. නමුත් සිත ඇතුලෙන් ඒවා ඔක්කොම නිබ්බිදාවට කියලා ඒවට ඇලිලා නැහැ. කෙනෙක් මරණයි කියලා කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. මැරෙන්න කෙනෙක් නැති බව එයා දන්නවා. සතෙක් මරණයි කියලා එයාට ගැටලුවක් නැහැ. ඇයි ඒ? මැරෙන්න සත්තු කියලා නැහැ. එහෙම දේවල් මුකුත් නැහැ. ලෝක සම්මුතියේ බිඳගෙන ඔහු යනවා. ලෝක සම්මුතිය ඔහුගේ හිතෙන් බිඳිලා ඉවරයි. ලෝක සම්මුතියට ඔහු තවත් රැවටෙන්නේ නැහැ. මායාවට රැවටිලා නැහැ. ඇත්තටම ඔහු රහත් භාවය ලබලා. ඇත්තටම මේ සංකාර උපේක්ෂා ඥානය කියන්නේ තමන් මේ සියල්ලගෙම මිදලා අනාගාමී භූමියට ප්‍රවේශලා තමන් මනුස්ස ස්වභාවයේ ගිලිහිලා දිව්‍ය ස්වභාවයේ ගිලිහිලා බ්‍රහ්ම ස්වභාවයෙන්ුත් ගිලිහිලා තමන් නිවනත් සාක්ෂාත් කළා. තුන් ලෝකෙම රූපේ ලෝකිනුත් මිදලා අරූප ලෝකිනුත් මිදලා තුන් කාම භූමියනුත් මිදලා සියලු ලෝකවලින් මිදලා ලෝකවිදු කියන තැනට එනවා. අන්න රහත් භාවයට එන තැන සංකාරෝපේක්ෂා ඥාන. අනුලෝම ඥාන කියන්නේ ඔබට දැන් ඔබ මාර්ගයේ ඵල හම්බ වෙලා සත්‍ය අනුලෝම ඥාන ලෝකෝත්තර මාර්ගයට අනුකූලව පවත්න විදර්ශනා ඥාන පහළ වෙලා. ගෝත්‍ර භූ ඥාන කියන්නේ කාමවචර භූමියත් ලෝකෝත්තර ආර්ය භූමියටපත් වූ අනේ සියල්ලගෙම සත්‍ය නොවන බව සත්පුජ්‍යල ලෝකයේ මිදුණු බව ආර්යවරුන්ගේ ස්වභාවයයි. ආර්යවරුන්ගේ ස්වභාවය තුළ පුජ්‍යලයක් නැහැ. සබහාධම පමණයි. ඇත්තේ ස්වභාවය පමණයි. ක්‍රියාසිතක් පමණයි. ක්‍රියාවලියක් පමණයි. සිදුවෙන හැම දෙයක්ම ඔහුට හිස් ක්‍රියාවක්. ශුන්‍යතාවයේ තුලයි ඉන්නේ. ශුන්‍යත විහරණයටපත් වෙලා. අන්න ගෝත්‍ර භූ ඥාන, අන්න මාර්ග ඥාන, ලෝකෝත්තර මාර්ග ඥානටපත් වෙලා. අන්න ඵල ඥාන, අන්න ඔහු ඵලවලට පැමිණලා. ඔහු සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි දැන්. තවදුරටත් ඔහු සාමාන්‍ය මිනිසෙක් විදිහට නම් කිරීමෙන් පළක් නැහැ. ඔහු මනුස්ස ස්වභාවය අභිභවා ගියා. ඔහුගේ හිස ගසා දැමුවත්, ඔහුගේ අතක් කපාගෙන ගියත්, ඔහුගේ මොන දේ නැති වුණත්, ඔහුට එහෙම කෙනෙක් නැහැ, ඔහුට එහෙම දෙයක් නැහැ, ඔහුට කම්පාවක් නැහැ. අටලෝ දහමින් කම්පා නොවන ගුණය තියෙන්නේ ඒ මුනිවරුන්ටයි. ඒ ආර්ය භූමියේ මේ ඵලයට පැමිණි කෙනා මහා මුනිවරයෙක්. ඒ අයට මේ ලෝකේ කිසිදු හරයක් නැහැ. පච්චවේක්ඛ ඥාන, සෝවාන්, සකදාගාමි, අනාගාමි මේ මාර්ගඵල ලැබූ මාර්ගයට පැමිණි ඵලයට පැමිණියයි. ඔහු තුල කෙලෙස් නැහැ. කෙලෙස් ගැන කතාවකුත් නැහැ. නිවන සාක්ෂාත් කරා. සියලු කෙලෙස් මිදුණු. ශීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් මේ කතාව ඔබ දැන් අවබෝධ කරගන්න. මෙයයි නිවන් මඟ. සතර සතිපට්ඨානය වඩන කෙනෙක් දින 7ක් උපරිම වැඩිම වුණොත් අවුරුදු 7ක් මේ හරියට වඩයින බුදුන් වහන්සේ අප වෙනවා. මේ සතර සතිපට්ඨාන දේශනාව බුදුන් වහන්සේ ඉදිරිපත් කරමින් ලෝකෙට මහා ගාම්භීර දේශනයක් ඉදිරිපත් කරමින් ප්‍රතිපදාව පෙන්වලා භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රතිපදාව පැනෙවුවා. අනුසෝතගාමි ප්‍රතිපදාවේ පටිසෝතගාමි ප්‍රතිපදාවේ වෙනස. සත්වයා දියසුලියකට ඕගයකට අහු වෙලා සසර දුකට වැටිලා මෙරි මෙරි උපදින සසරක් හදාගෙන ඉන්න දෘෂ්ටියකින් සම්මා දිට්ඨිය සියල්ලටම විසඳුමයි. ආර්යෂ්ටාංග මාර්ගයේ පෙන්වුවා මුලින්ම ගත්තේ සම්මා දිට්ඨිය නිසාමයි. සම්මා දිට්ඨිය ඇතහුටයි මේකේ ඊටු ටික සියල්ලම තියෙන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා ආජීව, සම්මා වෑයම, සම්මා සති, සම්මා සමාධි මේ සියල්ල හිමිවන්නේ සම්මා දිට්ඨිය ඇතිහුට පමණයි. මිත්‍යා දිට්ඨියට ඉඩක් නැහැ. ඔහු නැවත මෙරි මෙරි උපදින භූමියක දුක් විඳිනවා. සම්මා දිට්ඨිය ඇතිහුට
කිසිදු දෘෂ්ටියක් නැහැ. ඇත්තටම කියනවා නම් ආගම කියන්නේ දෘෂ්ටියක්. ධර්මය කියන්නේ ආගම නෙමෙයි. ආගම තුලට ධර්මයේ ගන්න පුළුවන්. හැබැයි ධර්මයේ තුලට ආගම ගන්න එක කවදාවත් වෙන්නේ නැහැ. ධර්මය කියන්නේ ලෝක සබහාදාම. ධර්මය කියන්නේ ලෝකේ ධර්මතාවය. බාහිර මේ ලෝකේ මොනවද තියෙන්නේ? කොහොමද අපිට ලෝකයක් හැදුනේ? අපිත් හරියට අර මේ ලෝකයේ එක කොටසක් විතරයි. එක සාධකයක් විතරයි. මිනිස්සු, සත්තු, ගස්කොළන්, ඉරහඳ, පෘථුවිය, විශ්වයේ සියල්ලම එකම ස්වභාවයක ශක්ති ස්වභාවයක පවතින. ඒවැ කිසිවක වෙනස්කම් නැහැ. අපි පනවගෙන ඉන්නේ. මායාව දෘෂ්ටියයි. අපි කරන කෙනෙක් දාලා. මේකට හොඳම උදාහරණේ ඔබ ගන්න වතුර කේතලයක් වතුර ටිකක් දාලා ලිපේ තියන්න. රත් කරන්න. ක්‍රියාවලියක් ඔබට පේන ගුජු 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 ගාලා සද්දයක් එනවා. පෙන පිපෙනවා. වැඩ ගොඩක් සිද්ධ වෙනවා. ඔක් කෙනෙක් කරනවද? නෑ. අහසේ වලාකුළු යනවා. ඔක් කෙනෙක් කරනවද? නෑ. වැස්ස වහිනවා. ඔක කෙනෙක් කරනවද? නෑ. ගඟ ගලනවා. ඔක කෙනෙක් කරනවද? නෑ. අතු වෙලෙන්නේ ওই ගස්වල ඒ ගහක හිතලා කරනවද? නෑ. ඔබ හුස්ම ගන්න ඔබ හිතලා කරනවද? නෑ. ගස් ප්‍රභා සංශ්ලේෂණය හුස්ම ගන්න ගස් හිතලා කරනවද? නෑ. පුංචි පළේ ලොකු වෙනකන් හැදුනේ හිතලාද? නෑ. ඔබ පුංචි කාලේ ඉඳන් කාලා බීලා ලොකු ඔය සයිස් එක ලොකු උනේ හිතලාද? නෑ. ඔබ ඇඟේ ලේ ගමන් කරන්නේ හිතලාද? නෑ. ඔක්කොම ක්‍රියාවලිය ටිකක් විතරයි. අපි නිකන් ඔය එක හිතන එකත් ක්‍රියාවලියක් විතරයි. ඕකයි ඇත්ත. ඔය දේ දුන්නක් පායන්නේ හිතලාද? නෑ. මේ ලෝකේ හැම දෙයක්ම සබදාමේ න්‍යායක්. මුහුද රැලි ගලන්නේ හිතලාද? නෑ. අපි කියනවා ඒක ඇතුළෙත් එක්කෙනෙක් ඉන්න. මේව දෙයියෝ කරනවා. අන්තිමව කන නමක් දාලා එකෙකුට පවරන දෙයිය කියලා. ඒක තමයි ඔක්කොම කරන්නේ. ඇත්තටම මේක මහා විහිළුවක්. මුලාවක්. මීට වැඩිය අන්ධකාරයක ඉන්න මිනිහෙක් මම මේ ලෝකේ දැකලාම නැහැ. මීට වැඩිය මායාවක් රැවටීමක් මේ ලෝකේ තියෙන මහාම රැවටීම මේක. මහාම රැවටීම මේක. මුලාව. ඔබ තවත් කොහෙද යන්න හදනවා? ඒකත් ඔබ හිතින් හදාගෙන. තියනවලු දිව්‍ය ලෝකයක්. රොකට් හදලා රොකට් පිට රොකට් හදලා විශ්වය තුල දිව්‍ය ලෝක හොයනවා. පිස්සෝ ටිකක්. පිස්සන්ට පිස්සෝ කියන හැර වෙන කියන දෙයක් නැහැ. සමහර අය සැප හොයන එක කියලා සැප. නමුත් ඉන්නේ දුකේමයි. හොයන්නේ සැප ඉන්නේ දුකේ. පිස්සෝ නෙමෙයි. පිස්සෝ ටික. කවදාවත් මේ සත්‍ය අවබෝධ වෙයිද? මේ මොක පුරුෂයින්ට මේ ධහම තේරෙන්නේ නැහැ කියලා කියන්නේ බුදුන් වහන්සේමයි. බුදුන් වහන්සේ කියන්නේ මේ මහ පොළොවේ පස් වගේ නිය පිටට ගත්ත පස් වගේ. බොහොම ටික දෙනෙක් මේක අවබෝධ කරනවා. ඒ අය සදා අමරණීයයි. ඒ අය ජීවත් වෙලා ඉන්නකොටම ඒ අමරණීයයි. මැරෙන ඒගොල්ලන්ට මරණයක් කියලා එකක් නැහැ. ගහ පොළොවට වැටෙන්නේ මරණයක්ද? නැහැ. ඔබේ ශරීරයේ දිරන්නේ මරණයක්ද? නැහැ. හැම ක්ෂණයක හැම ක්ෂණෙම චිත්තක්ෂණේ බොහොම වේගවත් සිදුවීමක්. ඇති වෙනව නැති වෙනව. අනිත්‍ය ස්වභාවය මුළු ලෝකෙම තියෙනවා. ලෝකෙම තියෙන අනිත්‍ය නිසායි. ඇයි ඉර පායන්නේ? ඇයි ලෝකෙ කැරකෙන්නේ? මේ ශක්ති ස්වභාවවල සංකුලනතා. මේක අවබෝධ කරගන්න මහා මුනිවරයෙක් වෙන්න ඕනේ. ඇත්ත ලෝකෙ හැමදාම කලුවරේ. ලෝකෙ කැරකෙන්නෙත් නැහැ. එහෙනම් ක්‍රියාවකුත් නැහැ. විද්‍යාගාරවල, පරීක්ෂණාගාරවල මේක ඇත්ත හොයන්න ඔය එක එක කෑලි ගෙනිහිල්ලා කෑලි වලට කඩලා ගල් කැට පැලි කැට පැස් කට ඔව් මිනිසුන්ගේ කෑලි ඔක්කොම කඩනවා. පදාර්ථ අණු ඔක්කොම කඩනවා. කඩලා අවසානයේදී පුංචි අර අන්වීක්ෂයෙන් බලන්න ඇහැට පේන්නේ නැති අර අන්වීක්ෂයට කඩලා ගත්තා මේගොල්ලෝ හදා ගන්නවා එකක්. මේක තමයි කුඩාම අංශු. දැන් මේක මොකද ගන්න? ඒකත් කඩනවා. පරමාණු. දැන් හදාගත්ත මේගොල්ලෝ පරමාණු ඔක්කොම එකයි. ඇයි ඒ? දැන් මේගොල්ලන්ගේ පරමාණුවේ ඥාතියක් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කැරකෙනවා. මාර වැඩි. මුළු විශ්වයේම තියෙන එකම රූපයයි. ඒකමයි අන්තිමට අන්වීක්ෂයෙන් බලවම අපේ. අන්තිමට මොකද කියන්නේ? මේ මුළු ලෝකෙම තියෙන ශක්තියක් විතරයි. ඒකේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පරමාණු තියෙන එච්චරයි. වෙන ලෝකයක් ලෝකේ නැහැ. මේකම තමයි බුදුන් වහන්සේ කියන්නේ.
මේ ලෝකේ තියෙන එකයි. එක න්‍යායයි. සබදාම න්‍යාය ඕකයි. විද්‍යාඥයෝක පෙර නැවත ඉදිරිපත් කර. දන්න කෙනා ආගම් ඒවම ඔක්කොම බොරු කියලා තේරලා සේරමයිට වෙලා සබදාමයි කියන්නේ කියලා ඒක තුල ඉන්නේ. අවසානයේදී මේ ලෝකේ මහා විද්වතෙක් මිය ගියා. මේ ලෝකේ මහා විද්වතුන් මිය යනකොට හැමදෙස්සම ලියනක දෙයක් තියෙනවා. ඒගොල්ලෝ පොතක් ලියලා තියෙන්නේ. ඒගොල්ලෝ කලින්ම සත්‍ය දැකලා ඒක ලියනවා. හැබැයි ඒක ලෝකෙට කියන්න බෑ. ඒකට කියපු හැමෝම එක්කෝ ඇන ගහලා මරනවා, එක්කෝ ඉර දාලා මරනවා, කොහොමද ඉන්න දෙන්නේ නැහැ. ඇයි? දෘෂ්ටිගත මේ මෝඩ යක්කු ටික ඒක දරා ගන්න බෑ. හරි බොළඳ පටු හිත්වලට ගැඹුරු දෙයක් අල්ලන්න බෑ. හැබැයි මේ ලෝකේ ඉන්න හැමෝම මෝඩයෝ නෙමෙයි. බොහොම ටික දෙනෙක් හරි මේක දකිනවා. ඔවුන්ව ඇන ගහලා හරි මරනවා. ඇයි? ඔවුන් සමාජයේ තියෙන දේ නෙමෙයි කියන්නේ. ඒක බොරුයි කියලායි කියන්නේ. මිනිස්සු අල්ලගෙන ගැට ගහගෙන ඉන්න ඔය දෘෂ්ටිය ඔක්කොම සේරම කුඩු වෙනවා. එයා නිදහස් වෙනවා. අර අහසේ පියාඹන කුරුල්ලා වගේ වෙනවා. අහසේ පියාඹන කුරුල්ලාගේ කතාව මේ ලෝකේ මේ තාක් බිහිච්ච සියලු මුනිවරු කියනවා. ඒ කුරුල්ලා යන පාර කුරුල්ලවත් දන්නවද? නෑ. කුරුල්ලා ගිය යන පාරක් ගැන හිතන්න පුළුවන්. නෑ. මේක බුදුන් වහන්සේ පවා අහසේ ගිය කුරුල්ලගේ කතාව කියලා. අපි දන්නවා මේක ජේසුස් වහන්සේ පවා කන්දොඩ දේශනේ අපි ඒව දිහා බැලුවම අපිට තේරෙනවා මේ කියන්නේ එකම දේ. එකම දේ කියන්නේ. නමුත් මේ ධර්මයේ නෙමෙයි මේගොල්ලෝ හොයන්නේ. මේගොල්ලෝ හොයන්නේ කාපු බීපුව ලෙඩ වෙච්ච ඒවා අනීප වෙච්ච ඒවා මේ ස්පිරිතාල වල ඒවත් ආගමේ කිව්වා. ඊට වඩා හොඳ ස්පිරිතාලයකට ගියා. මේ බලන්න මේ අහසේ කුරුල්ලගේ කතාව. යේසං සම්තිචයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්‍යතෝ අනිමිත්තාච විමෝඛා යේස ගෝචරෝ ආකාසේව සකුන්තානං ගති තේසං දුරන්නාය. මේ කියන්නේ රහතන් වහන්සේලාට රැස් කිරීමක් නැද්ද? භෝජන කර්ම උපදී රැස් කරගෙන භෝජන මේව අවබෝධ කරගෙන කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, සතර ආහාර අවබෝධ කරගෙන ශුන්්‍යත අනිමිත්ත මේ සියල්ල අවබෝධ කරගත් ඒ රහතන් වහන්සේ ශුන්්‍යතාවය තුළ නිමිති වලට ගැති නොවි නිමිති වලින් මිදලා මේ අනිමිත්ත ශුන්‍යතාවය තුළ මේ සියලු රහතන් වහන්සේලාගේ භූමියයි. අහසේ කුරුල්ලන් ගිය පාර වගේ ඔවුන්ගේ ගතිය සොයා ගන්න අමාරුයි. ආකාශේව සකුන්තානං කියන්නේ මේ කුරුල්ලන්. ආකාශේව සකුන්තානං ගති තේසං දුරන්‍යා ගෝචරෝ. ගෝචර කියන්නේ භූමිය. යේසං සම්තිච යේතං සම්තිච යෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්‍යතෝ අනිමිත්තචෝ මේ ශුන්‍යතාවයත් අනිමිත්තයත් විමුක්ඛෝ ඒ විමුක්ති පුජ්‍යල ඒ විමුක්තිය කෙනා යේස ගෝචර එයා ඉන්නේ එතනයි. ආකාශේව සකුන්තානං අහසේ ගිය කුරුල්ලා වගේ ගති තේසං දුරඤ්ඤයා ගෝචර අනේ විමුක්ත කෙනාගේ ගති ස්වභාවය අහසේ යන කුරුල්ලාගේ ගති ස්වභාවය වගේ. ඔහුට තැනක් නැහැ. ඔහුට කෙනෙක් නැහැ. ඔහුට දෙයක් නැහැ. ඔහු කුරුල්ලන්සේ නිදහසේ අහස් මාලිගාවසේ අහසේ පියාසර කරනවා. මේ කතාව තවත් ගාථාවකින් බුදුන් වහන්සේ පෙන්නනවා. ධම්මපදයේ අරහත් වර්ගයේ බුද්ධ ජයන්ති 24 වෙන පිටේ බුද්ධ ජයන්ති පිටක 24 44 වෙන පිටේ අපි කියව ගාථාව තියෙනවා. ඒ වගේම මේකත් බලන්න. යස්සාසවා පරික්ඛිනා ආහාරේච අනිස්සිතෝ ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදන්තස්ස දුරන්නයන් ගෝචරෝ. යම් රහත් කෙනෙක්ගේ
ආශ්‍රවයන් ඡය වීද ආහාරයේ ඇල්මක් තෘෂ්ණා දෘෂ්ටියක් නැද්ද? ඒ රහතන්ගේ ගොදුරු බිම ශුන්්‍යත අනිමිත්ත වේද? අන්නේ රහතන් වහන්සේ ගිය මග අහසේ කුරුල්ලන් ගියසේ සටහනක් සොයන්න අමාරුයි. මේ කතාව තුළ මේ රහතන් වහන්සේගේ මිය යාමත් නැවත යාමක් ගැනත් සඳහන් වෙනවා. නැවත ගිය තැනක් හොයන්න බෑ. පහනත් ඉවර නම්, තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් ආලෝකේ නිවි සේ මෙලොව ශරීර ධාතුව පොළවට පස් වුණා පමණයි. නැවත උප්පත්තියක් ගිය තැනක් නැහැ. විඥාන ධාතුව තුළ යම් ශක්තියක් සකස් වේද සිතක් තිබුණිද එය විශ්වයට එකතු වුණා. සබා ධම බවට පත් වුණා. සබා ධම තුළයි සියල්ලම. නැවත උපතක් මරණයක් නැහැ. යන්න තැනක් නැහැ. යන්න ලෝකෙකුත් නැහැ. නිවි ගියා පහන නිවි ගියාසේ. එයයි ලෝක සබා ධමේ පරම සත්‍ය සදා අමරණීය කතාවත් ඕකමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි බලමු චිත්තානුපස්සනාව වඩන ආකාරය. සතර සතිපට්ඨාන භාවනාව. සතර සතිපට්ඨාන භාවනාව කිව්වහම මෙතන තියෙන්නේ ස්කන්ධේ මිදෙන ආකාරය. ස්කන්ධය නිසයි ආයතන සකස් වෙන්නේ. ආයතන නිසයි ලෝකය සකස් වෙන්නේ. ස්කන්ධය නිසයි ආයතන සකස් වෙන්නේ.